අයිබෝන් දුවේ පුතේ අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා අපේ 19 වෙනි පාඩම පයිතගරස් සම්බන්ධය කියන පාඩම. එතකොට පුතේ මේක ඇත්තටම සරල පාඩමක්. ඒ කියන්නේ පොඩි කොටසක් අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද මේ පයිතගරස් සම්බන්ධය කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ යෙදීම් ටික ඉගෙන ගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මේකෙදි අපි સિદ્ધාන්ත කොටසක් විදියට ඉගෙන ගන්න තියෙන්නේ මේ පයිතගරස් සම්බන්ධය කියන්නේ මොකක්ද කියන එක විතරයි. එතනින් එහාට අපිට මෙන්න මේ පයිතගරස් සම්බන්ධය කියන කොටස ජ්‍යාමිතිය ගණන්වල ඒ වගේම ත්‍රිකෝණමිතිය ගණන්වල බොහෝ විට පරිමිතිය සොයන ඒවා වර්ගඵලය හොයන ගණන්වල ද්විපද ප්‍රකාශන කියන ගානේදී ඒ කියන්නේ වර්ගජ සමීකරණ ගොඩනැගීම කියන ගානේදී වගේ එක එක කොටස් වලදී අපිට පයිතගරස් සම්බන්ධය හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මේක සරල පාඩමක් වුණාට අපේ ගණිතයේ විෂය නිර්දේශය ගත්තාම මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ හින්දා මේක සරලයි නමුත් ඊටාම වැදගත් පාඩමක් වෙනවා. එමනම් පුතේ අපි බලමු මොකද්ද මේ පයිතගරස් සම්බන්ධය කියන්නේ කියලා. ඊට පස්සේ අපි ඒක යොදාගෙන ගානක් හදන්නේ කොහොමද කියලාත් උදාහරණ කීපයක් සාකච්ඡා කරලා මේ වීඩියෝ එකේදී බලමු. හරි. එමනම් පුතේ අපි මාතෘකාවක් ලියාගමු පයිතගරස් සම්බන්ධය කියලා. ලියන්න මාතෘකාවක් පයිතගරස් සම්බන්ධය කියලා. මේ පයිතගරස් සම්බන්ධය කියන එක යොදාගන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට. ඇත්තටම කිව්වොත් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ දිග අතර සම්බන්ධතාවයක් තමයි අපිට මේ පයිතගරස් කියන ගණිතාඥයා ගොඩනගලා දීලා තියෙන්නේ. ඉතින් අපි එයාට උපහාර පිණිස මේ ප්‍රමේයයට එහෙම නැත්නම් මෙන්න මේ සම්බන්ධතාවයට අපි කියනවා පයිතගරස් සම්බන්ධතාවය කියලා. හරි. එමනම් පුතේ අපි කීවා ඍජුකෝණී ත්‍රිකෝණ වලට තමයි පයිතගරස් සම්බන්ධතාවය යොදා ගන්න පුළුවන් කියලා. එමනම් අපි පළවෙනියටම බලමු ඍජුකෝණී ත්‍රිකෝණයක් සතු අංග මොනවද? ඒවා අපි හඳුන්වන විශේෂ නම් තියෙනවා. අන්නේ නම් මොනවද කියලා අපි හඳුනා ගමු. හරි. එමනම් පුතේ අනුමාත්‍රකාවක් අපි ලියාගමු. ඍජුකෝණී ත්‍රිකෝණ අනුමාත්‍රකාව ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණ. හරි. දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක් කියපු ගමන් අපි හැමෝම දන්නවා මොකද දැන් අපි 9 වසරේ ඉන්නේ. එහෙනම් අපි හැමෝම දන්නවා මෙන්න මේ වගේ අංශක 90ක දැන් ඍජුයි කියලා කියන්නේ අංශක 90යි කියන එක. එහෙමනම් ඍජුකෝණයක් අභ්‍යන්තර කෝණයේ විදිහට තියෙන ඕනෑම ත්‍රිකෝණයක් අපිට හඳුන්වන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. එතකොට මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක් විදිහට නම් කරන්න පුළුවන්. එතකොට පුතේ මේකේ අපි මෙන්න මේ පාද දෙකට දැන් මම මේක ABC කියලා නම් කරොත් මෙන්න මේ AC පාදය සහ AB කියන පාද දෙක අපි හඳුන්වනවා ඍජුකෝණයේ අඩංගු පාද දෙක කියලා. ඔන්න ඔය වචන හොඳට මතක තියෙන්න ඕනේ. දැන් ඒවා අමුතුවෙන් මතක තියාගන්න දෙයක්වත් නැහැ පුතේ. හේතුව තමයි අපිට බැලුව බැලමට පේනවා අපි මෙන්න මේ BC කියන රේඛාව මැකුවට මෙන්න මේ BC කියන රේඛාව මැකුවට මෙන්න මේ ඍජුකෝණයට කිසිම හානියක් උනේ නැහැ. බලන්නකෝ මේ BC කියලා ඇඳලා තිබ්බ නිල් පාටින් මම ඇඳලා තිබ්බ පාදේ මම මැකුවා. හැබැයි අපේ BAC කියන ඍජුකෝණයට කිසිම හානියක් උනේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මේ ඍජුකෝණය හදාගන්න උදව් කරලා තිබ්බේ එහෙම නැත්නම් ඍජුකෝණය හදන්න බද්ධ වෙලා හිටියේ මෙන්න මේ AC කියන පාදය සහ AB කියන පාදය විතරයි. මේ BC කියන පාදය අවශ්‍ය උනේ නැහැ මොකක් හදන්නද? ඍජුකෝණය හදන්න. හරි? පැහැදිලිව තේරුම් ගන්න. මේවා පටල ගන්න එපා. මම කියන්නේ දැන් මම මේ කතා කරන්නේ මෙන්න මේ ඍජුකෝණය ගැන. එහෙම නැතුව ඍජුකෝණී ත්‍රිකෝණය ගැන නෙමෙයි පුතේ. මේ දැන් කතා කරන්නේ මෙන්න මේ AB පාදය සහ AC පාදය යොදාගෙන මේ හදලා තියෙන අංශක 90 ඍජුකෝණය ගැන තමයි මම කතා කරන්නේ. එහෙමනම් පුතේ අපිට බැලුව බැලමට පේනවා AB පාදය සහ AC පාදය ඍජුකෝණය සෑදීමට උදව් කරපු පාද දෙක. එතකොට පුතේ මෙන්න මේ BC කියන පාදයට අපි විශේෂ නමක් දෙනවා ඍජුකෝණී ත්‍රිකෝණවල. මම ඒක විශේෂ නමක් දෙන හින්දා ඔන්න රතු පාටින් ඇඳලා තියෙනවා. මෙන්න මේ BC කියන පාදයට අපි ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය කියලා කියනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය කියලා කියනවා. එහෙමනම් මේ බලන්න ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හොයාගන්න ක්‍රම කීපයක් ක්‍රම දෙකක් ඇත්තටම තියෙනවා. එකක් තමයි
සෘජු කෝණයට සම්මුඛ පාදය අපි හඳුන්වනවා කර්ණය කියලා. එක ක්‍රමයක්. එහෙනම් අපිට එක ක්‍රමයකට මෙන්න මේ සෘජු කෝණී ත්‍රිකෝණයක කර්ණය අඳුර ගන්න පුළුවන් කොහොමද? සෘජු කෝණයට සම්මුඛව ඉන්න පාදය. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා. ඒ තමයි පුතේ සෘජු කෝණය හදන්න උදව් නොකරන පාදය. මේ බලන්න. මෙන්න මේ සෘජු කෝණය හදන්න මේ නිල් පාට පාද දෙක තිබ්බහම ප්‍රමාණවත්. එහෙනම් මේ රතු පාට පාදය සෘජු කෝණය හදන්න උදව් කරලා නැහැ. අන්න ඒ හින්දා අපි කියනවා සෘජු කෝණය සාදන්න උදව් නොකරන පාදය සෘජු කෝණී ත්‍රිකෝණයක කර්ණය කියලාත් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ක්‍රම දෙකක් මම කීවා. එකක් මොකද්ද? මේ සෘජු කෝණයට සම්මුඛ පාදය කර්ණය කියලා මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් සෘජු කෝණය හදන්න උදව් නොකරන පාදය කර්ණය කියලා මතක තියාගන්න පුළුවන්. මම මේ කර්ණය ගැන මේකෙදි වැඩිදුරටත් මේ කියන්නේ පුතේ මේ කර්ණය කියන එක ඕන වෙනවා අපිට පයිතගරස් සම්බන්ධතාවය ලියද්දි. සහ පයිතගරස් සම්බන්ධතාවයේ කතානායකයා මෙන්න මේ කර්ණය. හරි? ඒ කියන්නේ පයිතගරස් සම්බන්ධතාවයේදී වැඩිපුර අපි කතා කරන්නේ මෙන්න මේ කර්ණය ගැන. හරි? අන්න ඒකයි මේ කර්ණය කියන එක අපිට වැදගත් වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි ඇඳගමු ABC කියන සෘජු කෝණී ත්‍රිකෝණය. ඔයාලත් මෙන්න මේ BC පාදයේ රතු පාටින් ඇඳගන්න ඇඳලා ඉවරලා අපි මේකේ අංගයන් ටික පිළිවෙලින් ලියාගමු. හරි. අඳින්නකෝ. දැන් අඳින්න එහෙම වෙලාව මදි නම් ඉතින් වීඩියෝ එක නතර කරලා ඇඳගන්න. හරි. එහෙනම් පුතේ බලන්න මෙන්න මේ සෘජු කෝණී ත්‍රිකෝණය ගත්තාම අපිට අංශක 90 කෝණයක් තියෙනවා. එහෙනම් ඒක එක අංගයක් නේ. මම ඒ අංගය ලියනවා BAC කෝණය අංශක 90යි. දැන් අංශක 90ක කෝණයක් නැත්තම් මේක සෘජු කෝණයක් වෙන්නේ නැහනේ. ඊළඟට පුතේ අපිට මෙන්න මේ AB සහ AC කියන පාද දෙක AB හා AC පාද දෙක හඳුන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. මම මෙතෙන්ට සමාන ලකුණක් දාන්න නැතුව ලියන්නම්. මෙතන මේක තමයි පළවෙනි අංගය මේ අනිත් එක අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් මොකද්ද පුතේ මෙන්න මේ AB සහ AC කියන පාද දෙකට අපිට කියන්න පුළුවන් සෘජු කෝණය අඩංගු පාද දෙක. එහෙනම් මම ලියනවා මෙහෙම. මේක මෙහෙම ලියන්නම්කෝ. සෘජු කෝණය අඩංගු පාද දෙක. මොකද්ද? AB හා AC වේ. ඔන්න මම එහෙම ලියවා. එහෙනම් සෘජු කෝණය අඩංගු පාද දෙක AB හා AC වේ කියලා ලියලා තියෙනවා. ඊළඟට තමා පුතේ අපිට මේකේ වැදගත්ම කෙනා එන්නේ. ඒ තමා කර්ණය. මම මේක රතු පාටින් ඇඳලා තියෙනවා. එහෙනම් මම රතු පාටින්ම ලියන්නම්. අපිට ලියන්න පුළුවන් කර්ණ පාදය. එහෙම නැත්නම් කර්ණය කියලා ලියන්නත් පුළුවන්. කර්ණ පාදය කියලා කියන්නත් පුළුවන්. එහෙමනම් මේකේ කර්ණය අපිට BC කියලා ගන්න පුළුවන්. මම මෙතෙන්ටත් ඊතලයක් ගහලා මේක කර්ණය කියලා ලියන්න. හරි. කර්ණය කියලා ලියවා. හරි. එහෙමනම් පුතේ අපි මේක ඔන්න ඔය විදිහට සම්පූර්ණ කරගමු. මම රතු පාටින් ලියලා තියෙනවා ඔයාලත් රතු පාටින් ලියන්න. ලියලා මේක සම්පූර්ණ කරගන්න මෙන්න සෘජු කෝණී ත්‍රිකෝණයක් සතුව තියෙන විශේෂ අංගයන් මොනවද? එයාට අංශක 90 කෝණයක් තියෙනවා. ඒ වගේම එයාගේ අංශක 90 කෝණය හදන්න උදව් කරපු පාද දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා සෘජු කෝණය අඩංගු පාද දෙක කියලා. මොකද AB හා AC කියන පාද දෙකෙන් එකක් නැති වුණොත් මෙතන සෘජු කෝණයක් නැති වෙනවා. තේරුණා නේද? එහෙනම් අන්නේ සෘජු කෝණය හදන්න උදව් නොකරපු එහෙම නැත්නම් සෘජු කෝණයට සම්මුඛව ඉන්න පාදයට අපි කියනවා සෘජු කෝණී ත්‍රිකෝණයක කර්ණය කියලා. එහෙනම් මම මෙතෙන්ට කර්ණය කියලා ඊතලයක් ගහලා ලියලා තියෙනවා. අපි මෙතනින් රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින්ම මෙතන මම කර්ණ පාදය කියලා ලියන්නම් පුතේ. කර්ණය කියලා තිබ්බත් කමක් නැහැ. ඒ වුණාට මම මෙතන කර්ණ පාදය කියලාම ලියවා. ඔන්න කර්ණ පාදය කියන්නේ BC කියලා. මේ ත්‍රිකෝණයට අනුව කර්ණ පාදය කියන්නේ BC කියලාත් ලියලා තියෙනවා. හරි. ඇඳ ගන්නකො ඉක්මනට. ඔයාලා මේකෙදි වැඩි අවධානයක් දෙන්න ඕනේ කර්ණයට. මොකද මම කියවනේ මුලින්මත් කර්ණය සම්බන්ධයෙන් තමයි මේ පයිතගරස් සම්බන්ධය ගොඩ නැගෙන්නේ කියලා. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ටික ලියලා සෘජු කෝණී ත්‍රිකෝණය කියන අනුමාත්‍රිකාව යටතේ අපි මේ ටික ලියලා සෘජු කෝණී ත්‍රිකෝණයේ අංග ටික අඳුරගත්තා. දැන් අපි
පයිතගරස් සම්බන්ධතාවයේ මොනවද කියවෙන්නේ කියලා අපි බලමු. එමනම් පුතේ අපි මේකට යටින් ආයෙත් අනුමාත්‍රිකාවක් විදිහට පයිතගරස් සම්බන්ධය කියලා ලියන්න. පාඩමේ මාත්‍රිකාව පයිතගරස් සම්බන්ධය වුණාට ආපහු අපි මේකට යටින් අනුමාත්‍රිකාවක් ලියාගමු පයිතගරස් සම්බන්ධතාව කියලා. හරි. මම එතකොට දැන් ඔයාලා අනුමාත්‍රිකාව ලියන්න ඕනේ පුතේ. මේකට යටින් පයිතගරස් සම්බන්ධතාව කියලා ලියන්න. හරි. මම ඉස්සලා පොඩි කතාවක් කියලා ඉන්නම්. පයිතගරස් කවුද? ඊට පස්සේ මොකක්ද එයා හොයාගත්තේ කියන එක මම ඉස්සලා ඔයාලට කතාවක් විදියට කියලා දෙන්නම්. පුතේ පයිතගරස් කියන්නේ ගණිතාඥයෙක් මෙන්ම විද්‍යාඥයෙකුත් වෙනවා. එතකොට එයා ගණිතයේ පැත්තෙත් අපිට ගොඩක් දේවල් හොයලා දීලා තියෙනවා. මෙන්න මේ පයිතගරස් කියන ගණිතාඥයා හොයාගත්තා ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද 3 අතර සම්බන්ධතාවයක්. එතකොට ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයකට මේක වළංගු වෙනවා කියලා එයා අපිට මේක හොයලා මේ සම්බන්ධතාවය ලියලා පෙන්නුවා. ඉතින් පුතේ අන්නේ ලියලා පෙන්නපු සම්බන්ධතාවය තමයි මේ පයිතගරස් කියන ගණිතාඥයා ලියලා පෙන්නපු සම්බන්ධතාවය තමයි අදටත් අපි පයිතගරස් සම්බන්ධය කියලා ඉගෙන ගන්න. ඇත්තටම මේකට අපිට පයිතගරස් ප්‍රමේය කියන්නත් පුළුවන්. මොකද ප්‍රමේයක් කියන එක කාලය අනුව එහෙම නැත්නම් රටවල් අනුව භාෂාව අනුව වෙනස් වෙන්නේ නැහැ. දැන් ගණිතයේදී මෙන්න මේ කියන පයිතගරස් සම්බන්ධතාවය ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා වළංගු වෙනවා. එකකටවත් වැරදි නැහැ. හැම එකටම හරි. පැහැදිලිද? ඒ හින්දා අපිට මේකට පයිතගරස් ප්‍රමේය කියලාත් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මෙයා කීවේ මෙන්න මෙහෙම කතාවක්. මම එකපාර කීවට ඔයාලට මේක තේරුම් ගන්න බැරි වෙයි. අපි මේක පොඩියට ලියාගමු. හරි? මේක පීවරෙන් පීවර ලියාගමු. පයිතගරස් කියන ගණිතාඥයා අපිට කියනවා ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ දිගෙහි වර්ගය. ඔක දැන් ඔහොම කිව්වම තේරෙන්නේ නැහැ ඇත්තටම. හරි? තව වෙනස් විදිහ අර්ථ දැක්වීමකුත් තියෙනවා පොතේ. මම පොතේ තියෙන විදිහට නෙමෙයි වෙනස්ම අර්ථ දැක්වීමක් ඔයාලට කියන්නේ. හරි? පොතේ තියෙන එකත් මොකද්ද කියලා කියන්නම්. එහෙනම් පුතේ පයිතගරස් කියන ගණිතඥයා කියනවා ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයට දිගක් තියෙනවනේ යම්කිසි. අන්නේ කර්ණ පාදයට තියෙන දිග වර්ග කරොත් අපි දන්නවා වර්ග කරනවා කියන්නේ ඒක එම සංඛ්‍යාවෙම ගුණ කරනවා කියන එක නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙන්න මේ BC කියන කර්ණය මේ ත්‍රිකෝණයට අනුව මෙන්න මේ BC කියන කර්ණයේ දිග සෙන්ටිමීටර් 6යි කියලා ගමු. එහෙනම් 6 වර්ගය කියන්නේ 6 වරක් 6 36යි. එහෙනම් මෙන්න මේ පයිතගරස් කියන කෙනා අපිට කියනවා මේ කර්ණ පාදයේ දිගෙහි වර්ගය ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි කියලා. හරි. දැන් ඔහොම කිව්වට ඕක අවුලක් වෙනවනේ. අපි මේක පියවරෙන් පියවර ලියමු. ඔක්කොටම කලින් අපි ලියමු මෙන්න මේ පයිතගරස් කියන විද්‍යාඥයා මොකක් ගැනද මේ අපිට මේ සම්බන්ධතාවයේදී කියන්නේ කියලා. හරි. එහෙමනම් පුතේ අනුමාත්‍රිකාව ඔයාලා ලියවා පයිතගරස් සම්බන්ධය කියලා. අපි ඒකට ඇටින් මෙන්න මෙහෙම ලියමු. ලියන්න මෙහෙම. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනෙහි දිග අතර සම්බන්ධතාවයක් පාද තුනෙහි දිගවල් අතර සම්බන්ධතාවයක් පාද තුනෙහි දිගවල් අතර සම්බන්ධතාවයක් පයිතගරස් සම්බන්ධතාවයෙන් ලැබේ. පයිතගරස් සම්බන්ධතාවයෙන් ලැබේ. හරි. එහෙමනම් දැන් ඔන්න පයිතගරස් සම්බන්ධතාවයෙන් ලැබෙන්නේ මොකද්ද කියලා අපි ලියවා. මොකද්ද පුතේ විශේෂම දේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් අතර සම්බන්ධතාවයක් තමයි මේකෙන් ගොඩනගන්නේ. එහෙමනම් අපි පයිතගරස් සම්බන්ධතාවය යොදා ගන්නවා නම් යොදා ගන්න පුළුවන් සහ යොදා ගන්න වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණයි. හරි. අපි එහෙනම් ඊළඟට පයිතගරස් සම්බන්ධතාවයට අදාළ රූප සටහන ඇඳලා මේකේ ප්‍රමේය ලියාගමු. හරි. මාත් එක්කම අඳින්නකෝ. ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳින්න. මේක අපි සුපුරුදු විදිහටම ABC කියලා නම් කරමු. එතකොට මේකේ කර්ණපාදය මොකක්ද කියලා දැන් ඔයාලා තෝරගන්න ඕනේ. මම ඒකයි මුලින්ම ඍජුකෝණී ත්‍රිකෝණයක අංගයන් හඳුන්වලා දුන්නේ. එතකොට ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක් දැක්ක පමණින් ඔයාලට දැන් පුළුවන් වෙන්න ඕනේ ඒකේ කර්ණපාදය මොකක්ද කියලා හඳුනගන්න. එහෙනම් මේ ත්‍රිකෝණය අපි ගත්තාම බලන්නකෝ AB කියන පාදයට මේ අංශක 90 කෝණය සම්බන්ධයි. ඒ වගේම AC කියන පාදයටත් මේ අංශක 90 කෝණය සම්බන්ධයි. හැබැයි
BC කියන පාදයට එහෙම එකක් මේ 90 කෝණයට සම්බන්ධතාවයක් නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මම BC පාදයේ මැකුවත් මෙන්න මේ අංශක 90 කෝණයක් ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ BC පාදයට අපි කියනවා මේකෙත් කර්ණය කියලා. ඔන්න මම ඒකත් රතු පාටින් ඇඳා. ඔයාලත් මේ අපේ පළවෙනි උදාහරණය කියන්නේ අපි සිද්ධාන්ත කොටස ලියන හින්දා ඒක රතු පාටින් ඇඳලා රතු පාටින් ඊතලයක් ගහලම ලියා ගන්න කර්ණය කියලා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ පාද අතර තියෙන සම්බන්ධතාවය පයිතගරස් සම්බන්ධතාවය ලියාගමු. ලියන්න එන යටින් මෙන්න මෙහෙම රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින්ම ලියවත් ගැටලුවක් නැහැ. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. දැන් මේ පොතේ තියෙන අර්ථ දැක්වීම නෙමෙයි මම කියන්නේ. මම පොතේ තියෙන අර්ථ දැක්වීමත් මොකද්ද කියලා කියන්නම්. මම මේක ඔයාලට අර මතක තියාගන්න ලේසි වෙන්න පොඩ්ඩක් සරල වචන ටිකක් දාලා කියන්නේ. මේ අපේ හරිම අර්ථ දැක්වීම නෙමෙයි. පයිතගරස් කියපු කතාවම නෙමෙයි මම කියන්නේ. මම වෙනස් විදිහකට මේ කතාව කියනවා. හැබැයි මේ විදිහට කීවා කියලා මේ එයා කියපු දෙයට කිසිම හානියක් වෙන්නේ නැහැ. පයිතගරස් කියපු දෙයට කිසිම හානියක් වෙන්නේ නැහැ. කතාවේ වචන ටික වෙනස් වෙලා තියෙනවා එච්චරයි ඈ. හරි. එහෙමනම් අපි මෙන්න මේ ත්‍රිකෝණයට යටින් දැන් මේක ආපහු ඔයාලා අඳින්න ඕනේ. අර කලින් එක නෙමෙයි මේක. රතු පාටින් තරුවක් දාලා අපි පයිතගරස් සම්බන්ධතාවය රතු පාටින් ලියමු. හරි. ලියන්න පුතේ එහෙනම් මෙන්න මෙහෙම. දැන් පයිතගරස් කියපු එක මම කියවනේ ඔයාලට මතක තියාගන්න ලේසි වචන වලින් මම කියනවා. හරි. එහෙනම් රතු පාටින් ලියන්න පටන් ගන්න. මෙන්න මෙහෙම එකක්. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදේහි එහෙම නැත්නම් මෙහෙම ලියන්න. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ දිගෙහි වර්ගය ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ දිගෙහි වර්ගය ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමාන වේ. හරි. ඔන්න මම පයිතගරස් සම්බන්ධතාවය පොඩ්ඩක් අපිට මතක තියාගන්න ලේසි ක්‍රමයකට කීවා. දැන් ඕක මතක තියාගන්න පුතේ මේ රූප සටහනත් එක්කම. හරි. එතකොට ඔයාලට ඔය මේ සාමාන්‍යයෙන් විභාගෙදි පයිතගරස් සම්බන්ධයේ වචනෙන් ලියන්න කියලා අහන්නේ නැහැ. ඕනනම් අහන්න පුළුවන් මෙහෙම එකක්. ගානක් දීලා ගාන හදන්න කියලා ඒ ගාන හදන්න යොදාගත්ත ප්‍රමේය මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලා යොදාගත්තේ පයිතගරස් සම්බන්ධතාවය නම් පයිතගරස් සම්බන්ධතාවය විස්තර කරලා ලියන්න ඕනේ නැහැ. ඔයාලට ලියන්න පුළුවන් වරහන් ඇතුලේ එහෙනම් ඔයාලා ගත්ත ප්‍රමේය පයිතගරස් සම්බන්ධය. එහෙම නැත්නම් පයිතගරස් ප්‍රමේය කියලා ලියපුවාම ඇති. ඒ හින්දා පුතේ මේකේ වචන ටික මම කීව විදිහටවත් ඔය අච්චුපතේ තියෙන අර්ථ දැක්වීම විදිහටවත් මේ වචන මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි මේ සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ සමීකරණය මේ රූප සටහනත් එක්ක හරියට පැහැදිලිව මතක තියාගන්න ඕනේ. මං අන්නේ හින්දාම තමයි පුතේ මෙන්න මේ කර්ණය එහෙම රතු පාටිනුත් අඳින්නේ. ඔයාලත් ඒ විදිහටම කරගන්න. එතකොට ඔයාලට මේ රූපය අමතක වෙන්නේ නැතුව මතක තියාගන්න පුළුවන්. හරි. අපි ආපහු කියවමු අපි අර්ථ දැක්වීම මොකද්ද ලීවේ කියන එක. අපි අර්ථ දැක්වීමේදී ලියලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක්. දැන් තරුවක් දාලා රතු පාටින් ලියපු එක බලන්නකෝ ඔයාලා. අපි ලියුවා මෙහෙම එකක්. ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයක. එහෙනම් මේ පයිතගරස් සම්බන්ධයේ ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයකට ගන්න පුළුවන්. ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණ පාදයට තියෙනවනේ යම් කිසි දිගක්. අන්න ඒකේ වර්ගය. එහෙනම් මේ කර්ණ පාදයේ දිගෙහි වර්ගය. පුතේ මෙන්න මේ කර්ණ පාදය මේ ත්‍රිකෝණයට අනුව නම් කර්ණ පාදයේ දිග අපිට BC කියලා කියන්න වෙන්නේ නේ. BC කියලා තමයි කර්ණ පාදයේ දිග කියන්න වෙන්නේ. එhmenan අපිට කියනවා ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණ පාදයේ දිගෙහි වර්ගය. අන්න මම කර්ණ පාදයේ දිග වර්ග කරා. හරි? කර්ණ පාදයේ දිගෙහි වර්ගය සමාන වෙනවලු පුතේ මොකද්ද? සමාන වෙනවලු
ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට. එහෙනම් ත්‍රිකෝණයේ ඉතිරි එක පාදයක් තමයි AB කියන පාදය. එයාගෙත් වර්ගය. අනිත් පාදය තමයි AC කියන පාදය. එහෙනම් එයාගෙත් වර්ගය. අපිට කියනවා ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමාන වෙනවා කියලා. එහෙනම් මෙන්න මේක තමයි පුතේ අපිට පයිතගරස් කියන ගණිතාඥයා කියලා දුන්න සම්බන්ධතාවය. එතකොට මේ සම්බන්ධතාවයේ දැන් මේ රූප වාට කරන්න ඕනේ නෑ. මෙන්න මේක තමයි ඔය සම්බන්ධතාවයේ ඇසුරෙන් අපි ගොඩනගා ගන්න සමීකරණය. හරි? එහෙනම් මේකට තමයි අපි ඔය කියන්නේ පයිතගරස්ගේ සම්බන්ධතාවය. එහෙම නැත්නම් පයිතගරස්ගේ ප්‍රමේය. දැන් ඔයාලට මම මේක රතු පාටින් මෙන්න මේ කර්ණය ඇඳලා රතු පාටින්ම කර්ණයේ වර්ගය ලියන්න කීවේ මේක ගොඩක් ළමයි පටල ගන්න තැනක් තියෙනවා. ඒක මම ඉස්සරහදී ගණන් හදද්දි කියන්නම්. අන්න ඒ හින්දා තමයි මම මේවා රතු පාටින්ම ලියන්න කීවේ. බලන්න පුතේ එහෙනම් අපි මතක තියාගන්නවා මොකද්ද? ඍජුකෝණීය ත්‍රිකෝණයක මේ කර්ණපාදයේ දිගේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. ඔන්න ඔය විදිහට මතක තියාගන්න ඕනේ. එතකොට එතන විශේෂම කාරණා දෙකක් තියෙනවා. ඔය පයිතගරස් සම්බන්ධයේදී විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද පුතේ? එකක් මේ ත්‍රිකෝණය අනිවාර්යෙන්ම ඍජුකෝණීය ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. අනිත් දේ තමයි මේ ඍජුකෝණීය ත්‍රිකෝණයේ කර්ණපාදයේ දිගෙහි වර්ගය තමයි හැම වෙලේම අනිත් දෙන්නගේ වර්ගයන්ගේ එකතුවට සමාන වෙන්නේ. එහෙනම් මේ සම්බන්ධතාවයේ ලියන හැම වෙලාවකම ඔයාලා පයිතගරස් සම්බන්ධතාවයේ ලියන හැම වෙලාවකම බලන්න ඔයාලා සමාන ලකුණෙන් එක පැත්තක ලියන්නේ කර්ණපාදයේ දිගේ වර්ගයද කියන එක. සමහර ළමයි උතන වරද්දනවා. හරි? ඒකයි. එහෙනම් ඔයාලා පයිතගරස් සම්බන්ධතාවයේ යොදා ගන්න හැම තැනකදීම බලන්න ඕනේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්නේ. මෙන්න මේ රතු පාටින් මම ලියලා තියෙනවා වගේ තනියෙන් ඉන්නේ කර්ණපාදයේ දිගේ වර්ගයමද කියලා ඔයාලා බලන්න ඕනේ. හරි. ඒක බලනවා නම් මේ ගාන ආයේ වරදින්න තැනක් නැහැ. එහෙනම් පුතේ අපි මේක ඇඳලානේ තියෙනවා ඔයාලා. ඇඳලා රතු පාටින් තරුවක් දාලා ලියලත් තියනවා. යටින් එහෙනම් මේකත් මේ විදිහටම ලියාගෙන කොටුවක් දාගන්න. දැන් මේක ගැන මෙච්චරම මම කියන්නේ අපේ පාඩමේ සිද්ධාන්ත කොටස මෙච්චරයි. මේ පයිතගරස් සම්බන්ධතාවයේ යොදා ගන්න මේ පාඩම ඇතුලේ තියෙන සිද්ධාන්ත කොටස මෙච්චරයි. මේක හරියට තියෙන්න එපානේ. ඊළඟට අපිට ගණන් ටිකක් හදන්න. හරි. එහෙනම් අපි මේක මේ විදිහට කොටු කරගමු පුතේ හැමෝම. හරි නේද? මේක ලියලා කොටු කරගත්තනේ. එහෙමනම් පුතේ මම ඔයාලගේ අච්චු පොතේ ඉස්කෝලේ පොතේ තියෙන අර්ථ දැක්වීමත් ඔයාලට කියන්න නැත්නම් ඒක අඩුපාඩුවක් වෙනවනේ. මම ඒක කොහොමද කියන්නේ කියලා ඔයාලට ඇඳලා පෙන්නන්නම් පොඩි රූප සටහනක්. පුතේ පයිතගරස් සම්බන්ධතාවයේ ඇත්තටම පයිතගරස් විසින් අර්ථ දැක්වුවේ මෙන්න මේ විදිහට. එයා අපිට කියනවා මේ ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයක මෙන්න මේ ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයක අපි ගමුකෝ පුතේ මෙන්න මේ පාදය A B C කියලා අපි ගමුකෝ. ඔන්න දිගවල් මම මේ විදිහට A B C කියලා ලකුණු කරන්න නැතුව සිම්පල් ලකුණු වලින් මේ පාදයේ දිග A මේ පාදයේ B මේ පාදයේ C කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට පුතේ පයිතගරස් කියන ගණිතඥයා මේකේ අපිට අර්ථ දැක්වීම කියලා තියෙන්නේ මෙන්න මෙහෙම. එයා කියනවා මේ ඕනෑම ඍජුකෝණීය ත්‍රිකෝණයක මෙන්න මේ කර්ණපාදයේ මත හැදෙන සමචතුරස්‍රයේ. එතකොට කර්ණපාදයේ මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය. එහෙනම් පුතේ බලන්න මේක B නම් මෙයත් B නේ. මෙයත් B මෙයත් B. එහෙනම් මෙන්න මේ ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණපාදයේ මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ B වල වර්ගය. ඇයි B වරක් B නේ මෙයාගේ වර්ගඵලය. අන්නේ වර්ගඵලය සමාන වෙනවලු මෙයා සමාන වෙනවලු මේ ඉතිරි පාද දෙක මත හැදෙන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට. ඉතින් පුතේ අපි අර කියපු කතාවමනේ මේ තියෙන්නේ නේ. එතකොට
මෙයාගේ වර්ගඵලය b වර්ග වෙද්දි මෙයාගේ වර්ගඵලය a වර්ග වෙනවා. මෙයා c වර්ග වෙනවා. ඇයි මේ පාදයයි සමානයිනේ නේ සමචතුරාශ්‍රයන්. එතකොට මෙයයි මේ ඔක්කොමලා සමානයිනේ. එහෙනම් ඔන්න ඕක තමයි පයිතගරස් අපිට කියලා දුන්නේ. එයා කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදයේ මත ගොඩනැගෙන සමචතුරාශ්‍රයේ වර්ගඵලය මෙන්න මේ ඉතිරි පාද දෙක මත ගොඩනැගෙන සමචතුරාශ්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමානයි කියලා. හරි. අර කතාවම තමයි. බලන්න. මේකෙදිත් අපි කීවේ කර්ණපාදයේ වර්ගය. ඉතින් පුතේ කර්ණපාදයේ වර්ගය කියපුවාම කර්ණපාදයේ දිග වරක් කර්ණපාදයේ දිගනේ. ඉතින් මෙතන මේ කර්ණපාදයේ දිග b වරක් b වල වර්ගය. හරි නේද? එහෙනම් පොතේ තියෙන අර්ථ දැක්වීම මෙන්න මේකයි. අපි ඒකත් චුට්ටක් ලියාගමු. ඒකත් ලියාගෙන ඊළඟට අපේ මේකේ යෙදීම් මොනවද කියලා බලමු. හරි. එහෙමනම් පුතේ යටින් පොඩි අනුමාත්‍රකාවක් විදිහට ලියන්න මෙන්න මෙහෙම අනුමාත්‍රකාවක් විදිහට. දැන් මම මේක අපි ලස්සනට මෙහෙම කොටු කරලා තියෙන හින්දා මං පයිතගරස් සම්බන්ධතාවය ගොඩනගා ගන්න වෙනත් ක්‍රමයක් කියලා ඔයාලට මේක කියලා දෙන්නම්. හරි. එහෙමනම් පුතේ අපි පොඩි අනුමාත්‍රකාවක් ලියමු. පයිතගරස් සම්බන්ධතාවය සඳහා පයිතගරස් සම්බන්ධතාවය සඳහා පයිතගරස් සම්බන්ධතාවය සඳහා වෙනත් අර්ථ දැක්වීමක් කියලා ලියන්න. වෙනත් අර්ථ දැක්වීමක්. හරි. කියලා මෙන්න මේ රූප සටහන අඳින්න පුතේ හැමෝම. මම ඊට පස්සේ ඒක වචනෙන් කියලා යටින් ලියන්න දෙන්න. එතකොට දැන් අර අපේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මීට කලින් කරපු එක මතක තියාගත්තත් ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම තමයි පයිතගරස් කියන ගණිතඥයා මේක අර්ථ දැක්වුවේ කියන එක තමයි මම මේ ඔයාලට වෙනත් අර්ථ දැක්වීමක් කියලා දෙන්න හදන්නේ. හරි? එහෙනම් මේ දෙකෙන් එකක් මතක තියාගන්න ඔයාලා. කැමැති එකක් මතක තියාගන්න. හැබැයි කැමැති කෝක මතක තියාගත්තත් සමාන ලකුණෙන් එක පැත්තකට එන්න ඕනේ පුතේ කර්ණපාදයේ වර්ගය. හරි? කැමැති කෝක මතක තියාගත්තත් සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්න ඕනේ කර්ණපාදයේ වර්ගය කියන කෙනා. වර්ගය කියන්නේ දෙවෙනි බලයනේ. හරි. එහෙනම් අපි මෙන්න මේක ඇඳගමු ඉක්මනට. මේවා සමචතුරාශ්‍රය. මෙතන ඉරි කෑලි එක එක දාලා තියෙනවා මෙයාලට. මම ඒක රතු පාටින් ඇඳලා තියෙනවා. ඊළඟට මේකට ඉරි කෑලි දෙක දෙක දාලා තියෙනවා. මෙයාට ඉරි කෑලි තුන තුන දාලා තියෙනවා. මම මේකේ වර්ගඵලයන් කළු පාටින් ලියන්නම්. මේක b වර්ග, මෙයා a වර්ග, මෙයා c වර්ග. දැන් සමචතුරාශ්‍රයක වර්ගඵලය හැදෙන්නේ පැත්තක දිග වරක් පැත්තක දිගෙන්නේ. එහෙනම් b වරක් b කියන්නේ b වර්ගනේ නේ. හරි. ඒවා කියන්න ඕනේ නැහැනේ වැඩි දුර නේද? හරි. අපි අද මේක හරි. එහෙනම් අපි මේ රූප සටහන යටින් පොතේ තියෙන අර්ථ දැක්වීමත් ලියාගමු. ඒක රතු පාටින් තරුවක් දාලා නිල් පාටින් ලියමු. ඒක රතු පාටින්ම ලියන්න එපා. මොකද අපි කියවනේ වෙනත් අර්ථ දැක්වීමක් කියලා අතන. ඒ හින්දා ඒක රතු පාටින් තරුවක් දාලා නිල් පාටින් අපි ලියාගමු. හරි. ලියන්න එහෙනම් පුතේ මෙන්න මෙහෙම. හරි. ලියමු එහෙනම්. ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදය මත අඳිනු ලබන සමචතුරාශ්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරාශ්‍රයන්ගේ
අඳිනු ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයන්හි එකතුවට සමාන වේ. වර්ගඵලයන්හි එකතුවට සමාන වේ. වර්ගඵලයන්හි එකතුවට සමාන වේ. හරි. එහෙනම් පුතේ මෙතනත් සූත්‍රය අරකම තමයි මේ බලන්න. කර්ණපාදයේ වර්ගය එහෙනම් b වල වර්ගය සමාන වෙනවා a වර්ගයේ ධන c වර්ගය. මේකත් ලියලා කොටුවක් දාගන්න. එතකොට මේ ත්‍රිකෝණය මම නම් කරේ අර කැපිටල් ABC අකුරු වලින් නෙමෙයිනේ. මේ පාදයේ දිග A, මේ පාදයේ දිග C, මේ පාදයේ දිග B කියලා ලකුණු කරේ. එහෙනම් මෙහෙම සූත්‍රයක් එනවා. හැබැයි මේ දෙවිදිහෙන් කෝක පාවිච්චි කරත් පුතේ ඔයාලා මතක තියාගන්න ඕනේ වැදගත් දේ. ඔන්න මම ආයෙ කියනවා. මතක තියාගන්න ඕනේ වැදගත් දේ තමයි මේ සම්බන්ධතාවයේ ලීවට පස්සේ සමීකරණයේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්න කෙනා කර්ණයේ වර්ගය වෙන්න ඕනේ. තනියෙන් ඉන්න කෙනා කර්ණයේ වර්ගය වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔක ලියලා කොටුවක් දාගන්න පුතේ. ඔන්න ඔච්චරයි මේ පාඩමේ සිද්ධාන්ත කොටසක් විදිහට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි බලමු ගණන් ටිකක් හදන්නේ කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ පයිතගරස් සම්බන්ධතාවයේ යොදාගන්නේ මොන වගේ තැන්වලටද? මේක යොදාගෙන හදන්න පුළුවන් මොන විදිහේ ගණන්ද කියන එක අපි ඊළඟට උදාහරණ කීපයක් කතා කරලා බලමු. හරි. මම එහෙනම් පළවෙනි උදාහරණ විදිහට මෙන්න මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ඔයාලට දෙනවා. බලමු අපි මේක හුරු විදිහටම එකක් ගමුකෝ පළවෙනි උදාහරණෙ හින්දානේ. හරි. මෙන්න මේ විදිහේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. එහෙනම් මාත් එක්කම ඇඳගමු. එතකොට ඔයාලට වීඩියෝ එක නතර කර කර ආය අඳින්න ඕනේ නැහැ. හරි. ත්‍රිකෝණී ත්‍රිකෝණයක් පළවෙනි උදාහරණය ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේකේ මම මෙන්න මේ පාද නම් කරනවා PQR කියලා PQR කියලා ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මම මෙන්න මේ පාදයේ දිග දෙනවා සෙන්ටිමීටර් 6යි. මෙයාගේ දිග දෙනවා සෙන්ටිමීටර් 8යි. මට ඕනේ මෙන්න මේ QR කියන පාදයේ දිග. දැන් QR කියන පාදය මොකක්ද කියලා ඔයාලා දන්නවා නේද? දැන් PQR කියන ත්‍රිකෝණය ගත්තාම බලන්න මේ PQR ත්‍රිකෝණයේ මෙන්න මේ QR කියන එහෙම නැත්නම් මෙතන අපි දිග හොයන්න ඕනේ පාදය තමයි කර්ණය වෙන්නේ නේ. දිග හොයන්න ඕනේ පාදය තමයි කර්ණය වෙන්නේ. එහෙමනම් මේ ගාන කොයි විදිහට දුන්නත් පුතේ ඉස්සරෝම මේ ගානේ මෙන්න මේ ශීර්ෂවලට අකුරු දීලා තියෙනවා නම් මේ ශීර්ෂවලට අකුරු තියලම නම් ඒ කියන්නේ මෙතන ශීර්ෂය P මෙයා Q මෙයා R වගේ දැන් මේ ත්‍රිකෝණය ගත්තාම එහෙම ශීර්ෂවලට අකුරු දීලා නැහැ නේ බලන්නකෝ මේකේ ශීර්ෂවලට අකුරු දීලා නැහැ හැබැයි මේක ශීර්ෂ තුනෙන් තමයි නම් කරලා තියෙන්නේ PQR ත්‍රිකෝණය කියලා ත්‍රිකෝණීය ත්‍රිකෝණය කියලා එhmenan ඔය වගේ අවස්ථාවක පුතේ ඉස්සරෝම අර සම්බන්ධය ඔය PQR කියන අකුරු තුන ඇසුරෙන් ලියන්න එහෙනම් අපි ලියනවා මේ බලන්න අපිට පයිතගරස් කියන කෙනා සම්බන්ධතාවයේදී කීවේ හැම වෙලේම මේක ඔළුවෙන් චුට්ටක් මතක් කරගන්න. හරි? යා අපිට කීවේ කර්ණපාදයේ දිග වර්ග කරපුවාම එහෙම නැත්නම් කර්ණපාදයේ මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ගත්තාම දෙකම එකයිනේ නේ. වර්ගඵලය ගත්තත් එකයි අරක වර්ග කරත් එකයි. අන්න ඒක සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට. එහෙමනම් අපි මෙයාගේ කර්ණය හොයාගත්තා QR කියලා QR පාදයේ වර්ගය සමාන වෙනවා PQ පාදයේ වර්ගය ධන PR පාදයේ වර්ගය PR පාදයේ වර්ගය. ඔන්න සම්බන්ධතාවය ලියාගත්තා. මේක ලියාගන්න හැම අවස්ථාවකම ඔයාලා බලන්න ඕනේ ඔයාලා ලියපු සම්බන්ධතාවයේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්නේ කර්ණයද කියන එක. ඔතන බැලුවේ නැතුව ගියොත් ගාන වර්ධින්න පුළුවන්. හරි? එහෙනම් බලන්න ඕනේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්නේ කර්ණ පාදයේද කියන එක. හරි. දැන් අපිට දීලා තියෙන අගයන් ටික ආදේශ කරොත් QR පාදයට අගයක් දීලා නැහැ. එයා තමයි හොයන්න ඕනේ. එයාව මම මේ විදිහටම තිබ්බා. බලන්න PQ පාදයට අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 6යි කියලා. එහෙනම් 6 වර්ගය ගන්න ඕනේ. PR පාදයට අපිට දීලා තියෙනවා 8යි කියලා. එහෙනම් 8 වර්ගය ගන්න ඕනේ. හරි? එහෙනම් දැන් අපි දන්නවා 6 වර්ගය කියන්නේ මොකද්ද? මේ හුඟක් ළමයි 6 වර්ගය කියන්නේ 6 වරක් 2 කියනවා. නෑ දැන් ඔන්න 9 වසරේ ළමයි මේ 9 වසරේ දෙවෙනි වාරෙත් අන්තිම පාඩමට කලින් එක
ඒ හින්දා මේ මෙතනින් එහාට මෙන්න මේ වගේව පටල ගන්න එපා. මේවා අපි 9 වසරේ දර්ශක පාඩමේදී කතා කරා. හරි? එහෙනම් මෙතන 6 වරක් 2 නෙමේ 6 වරක් 6නේ තියෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් 6 වර්ගය කියන්නේ පුතේ 36යි. 8 වර්ගය කියන්නේ 64යි. දැන් ගොඩක් ළමයි පයිතගරස් සම්බන්ධතාවයේ ගණන් හදන්න ගියාම එයාලා හිතා ඉන්නවා පයිතගරස් සම්බන්ධතාවයේ තමයි යාලට බැරි කියලා. දැන් පයිතගරස් සම්බන්ධතාවයේ බැරි ළමයෙකුට මේක ලියා ගන්න බෑ. මේක ලියා ගන්න බෑ. මොකද පයිතගරස් සම්බන්ධය ඔළුවේ නැත්තම්. ඒක හරියටම දන්නේ නැත්තම් මෙන්න මේ උඩින් ලියලා තියෙන මේ සම්බන්ධතාවය එහෙම නැත්තම් මෙන්න මේක ලියා ගන්න බැරි වෙනවා. ඔයාලට ඒක ලියන්න පුළුවන් නම් ඒක ලියලත් එතනින් පස්සේ ගාන වර්ධිනවා නම් ඔයාලට බැරි පුතේ දර්ශක පාඩම ඊළඟට එකතු කිරීම අඩු කිරීම ඊළඟට වර්ගමූලය හොයන හැටි අන්න ඒවා තමයි බැරි. හරි? එහෙනම් පයිතගරස් සම්බන්ධය කියන පාඩමේදී ඉගෙන ගන්න ඕනේ මෙන්න මේක ලියා ගන්න විතරයි. මේ ඉතුරු ටික දැන් මේවා දර්ශක පාඩම මේවා. බලන්න එහෙනම් අපිට එනවා QR වල වර්ගය සමානයි මෙතන 36ට 64ක් එකතු වුනහම 100යි කියලා එනවා. එහෙමනම් අපි වර්ගමූලය කියන පාඩමේදී ඉගෙන ගත්තා කාගේ හරි වර්ගයක් එහෙම නැත්නම් දෙවෙනි බලයක් තියෙනවා නම් ඕක අපිට නැති කරගන්න පුළුවන් මෙන්න මේ වර්ගමූල ලකුණ දාලා කියලා. එහෙනම් සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙන මෙන්න මේ 100ටත් අපිට වර්ගමූල ලකුණ දාන්න වෙනවා. හරි. එතකොට අපිට උත්තරයක් එනවා QR සමානයි. ඇයි මෙතන දෙවෙනි බලයට වර්ගමූලය කැපිලා යනවනේ. එහෙනම් අපිට එනවා QR සමානයි 100 වර්ගමූලය. ඔන්න දැන් ඒක හොයන්න දන්නේ නැත්නම් ආය අවුලක් වෙනවා. මම ඒ හින්දා මෙන්න මේ මෙතන අපි හදන පළවෙනි දෙවෙනි ගණන් ටික නෙමෙයි පළවෙනි ගාන නෙමෙයි තාම. මම මේ වගේදී වර්ගමූලය කියන්නේ මොකක්ද කියන එකත් ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් බලන්න පුතේ මෙන්න මෙතන QR වල වර්ගයට වර්ගමූලය දාපුවාම QR කියන කෙනා ඉතුරු වුණා නම් අපිට 100 කියන කෙනත් බැයිද වර්ගයක් විදියට ලියා ගන්න. මේ බලන්න. අපි එහෙනම් මෙන්න මේ 100 කියන කෙනාව ලියා ගන්නවා 10 දෙවෙනි බලය. ඇයි 10 වරක් 10 100යිනේ පුතේ. එහෙනම් 100 කියන සංඛ්‍යාව අපිට ලියා ගන්න පුළුවන් 10 දෙවෙනි බලය. එහෙම නැත්නම් 10 වර්ගය. ඔන්න වර්ගමූල ලකුණ. දැන් මෙතන තිබ්බ 100 වෙනුවට මං 10 වර්ගය කියලා ලියවා. එහෙනම් පුතේ මෙන්න මෙතනදී වර්ගයට වර්ගමූලය කැපිලා ගියා වගේ මෙයාගෙත් වර්ගයට වර්ගමූලය කැපිලා ගිහින් උත්තරේ එනවා 10යි කියලා. එතකොට 100 වර්ගමූලයේ උත්තරේ අපිට එන්නේ 10යි කියලා. ඔන්න ඒක මතක නැති ළමයි මේක රතු පාටින් මේ විදිහටම මේ ගාන ළඟ ලියා ගන්න. හරි. එහෙමනම් පුතේ අපිට 100 වර්ගමූලයේ 10යි කියලා එනවා. එතකොට QR පාදයේ දිග සෙන්ටිමීටර් 10යි කියලා අපිට උත්තරය අන්තිමට තියන්න පුළුවන්. හරි. ඔන්න අපි පයිතගරස් සම්බන්ධතාවයේ යොදාගෙන පළවෙනි ගාන හැදුවා. පළවෙනි ගාන හැදුවා. ඒ ගාන හදද්දී මෙන්න මේවා මතක නැති කට්ටිය මේවා මේ විදිහට ගානේ ළඟින්ම පැත්තකින් ලියා ගන්න. මොනවා මතක නැත්තම් තමයි ඔක ඉස්සරහට යද්දි වරදින්නේ. හරි. ලියා ගන්නකො එතකොට මේක. අපි ওই විදිහට තව උදාහරණ කීපයක් එකිනෙකට වෙනස් ඒවා හදලා බලමු. මේක තමයි පුතේ අපේ පයිතගරස් සම්බන්ධතාවයෙන් හදන දෙවෙනි උදාහරණය දෙවෙනි ගාන. මම ඒකේ ත්‍රිකෝණය පොඩ්ඩක් වෙනස් අතකට දෙන්නම් වෙනස් විදිහකට තියෙන එකක් වගේ පේන්න. හරි. මේකේ මෙන්න මෙතන එතකොට සුජු කෝණය තියෙනවා. මෙයාගේ මම ශීර්ෂ ලකුණු කරන්නේ නැහැ. ඒ කියන්නේ අරකේ අර අපි කලින් හදපු උදාහරණේ ශීර්ෂ වලට දුන්නනේ P Q R කියලා. හැබැයි මම මේකේ එහෙම දෙන්නේ නැහැ. මේකේ මම මෙන්න මේ විදිහට දෙනවා. මෙන්න මේ පාදයේ දිග 13 සෙන්ටිමීටර්. ඊළඟට මේ පාදයේ දිග 12 සෙන්ටිමීටර්. මට ඕනේ මෙන්න මේ පාදයේ දිග. මම එයාට x කියලා දෙනවා. හරිනේ. මම ඒක x කියලා දීලා තියෙනවා. හරි. එhmenan හැමෝම දැන් මේක වීඩියෝ එකක්නේ. හැමෝම වීඩියෝ එක මෙතනින් නතර කරලා තමන්ට ෂුවර් නැත්තම් පැන්සලෙන් හරි පයිතගරස් සම්බන්ධතාවය ලියලා මෙන්න මේ x ට උත්තරයක් අරගෙන
මෙතනින් පස්සේ වීඩියෝ එක ආපහු බලන්න. හරි? මොකද එහෙම කරන එකේ පුතේ විශේෂ වාසියක් තියෙනවා ඔයාලට. ඔයාලට මේක තාම පැටලෙනවා නම් ඒ පැටලිල්ල ලියා ගන්න ක්‍රමය මම මේ ගානේදී කියලා දෙනවා. ඒ හින්දා පැටලිච්ච කෙනෙක් ඉන්නවා නම් Tamanට පැටලුණා කියලා කලින් දැනන් ඉන්න එපා. කලින් දැනගන්න නම් ගාන හදන්න ඕනේ. ඒ හින්දා වීඩියෝ එක නතර කරලා මේකේ ගාන හදලා ආපහු ප්ලේ කරලා බලන්න ඔයාලට පැටලිලාද නැත්නම් ඔයාලා ගොඩ ගිහිල්ලාද? ඒ කියන්නේ ගාන තේරුම් අරන්ද කියන එක බලන්න. හරි? එහෙමනම් පුතේ මේ ගාන ගත්තාම පයිතගරස් සම්බන්ධතාවයේ ලියද්දී අපි හැම වෙලේම මතක තියාගන්න ඕන දේ මොකද්ද? කර්ණපාදයේ වර්ගය තමයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමාන වෙන්නේ කියන එක. එහෙමනම් මේ ත්‍රිකෝණයේ කර්ණපාදය අපි හොයලා බැලුවොත් x එක නෙමෙයිනේ. මොකද x කියන්නේ මේ ඍජුකෝණයේ අඩංගු පාදයක්නේ. ඊට පස්සේ මෙන්න මේ සෙන්ටිමීටර 12 පාදයක් නෙමෙයි. එහෙනම් මෙන්න මේ මෙයානේ නේ 13 සෙන්ටිමීටර කියලා තියෙන කෙනා තමයි කර්ණපාදය වෙන්නේ. එහෙනම් අපි සමීකරණය ලියද්දී ඔන්න අපි ලියනවා 13 වර්ගය කර්ණපාදයේ වර්ගය සමානයි මේ බලන්න x වර්ගය ධන 12 වර්ගය. පැහැදිලි නේද? බලන්න දැන් මේක ලියලා ආපහු බලන්න සමීකරණයේ එක පැත්තක තනියෙන් ඉන්නේ කර්ණපාදයේ දිගද? ඕනේ පුතේ මම හරි. එතකොට මම කීවා නේද මේ ගාන සමහර ළමයි වරද්දනවා කියලා. සමහර ළමයි මේක වරද්දනවා කියලා කියවනේ. එහෙනම් මෙන්න මේක තමයි ඔයාලා කරන ප්‍රධාන වැරද්ද. මම වැරද්දත් පෙන්නනවා. හැබැයි වැරද්ද මතක තියාගන්නේ නැහැ. මෙහෙම වැරද්දක් වෙන්න පුළුවන් කියලා මතක තියාගත්තාම හරි. එහෙම නැත්නම් මේ විදිහට හදපු කෙනෙක් ඉන්නවා නම් වැරදියට හදපු කෙනෙක් ඉන්නවා නම් ආයේ මේ වැරද්ද කරන්න එපා. එහෙනම් පුතේ කට්ටිය වරද්දන තැන තමයි මෙන්න මෙහෙම. කට්ටිය හිතනවා සමහර පිරිසක් හිතනවා පයිතගරස් සම්බන්ධතාවයේදී දිග හොයන්න තියෙන පාදයේ වර්ගය තමයි අනිත් දෙන්නගේ එකතුවට සමාන වෙන්නේ කියලා. එහෙනම් එයාලා වැරදිලා මෙන්න මෙහෙම ලියනවා. x වර්ගය සමානයි 13 වර්ගය ධන 12 වර්ගය කියලා ලියනවා. බලන්න ලියපු එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇතිනේ. ඔන්න ඔය වැරද්ද අල්ලගන්න තමයි මම කිව්වේ වීඩියෝ එක නතර කරලා ගාන හදලා ඉන්න කියලා. දැන් පුතේ මෙන්න මෙහෙම ලියපු කෙනෙක් සම්පූර්ණයෙන්ම මේක වැරදි. මේක සම්පූර්ණයෙන්ම පයිතගරස් සම්බන්ධතාවයට පටහැනි. හේතුව මොකද්ද? මොකද්ද මේකේ වරදින්න හේතුව? අපිට පයිතගරස් කියන ගණිතඥයා කියලා දුන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා කියලානේ ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට නේ. දැන් මෙතන මේකනේ කර්ණය. කෝ කර්ණය සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් නැහනේ. හැබැයි මගේ මේ ගානේ බලන්න කර්ණය එක පැත්තක තනියෙන් ඉන්නවනේ. නේද? මේ විදිහට ලියපුවාම අන්න ඒක තමයි පුතේ මම හැම වෙලේම දැන් මං හිතන්නේ මං ගොඩ පාරක් මේක කීවා. මම මේක ගොඩ සැරයක් කියන්නේත් ඔයාලට මේ වීඩියෝ එකෙන් පස්සේ මේක හරියටම මතක තියෙන්න ඕන හින්දා. එහෙනම් මම ගොඩක් සැරයක් කීවා අපි මේ ලියන සම්බන්ධතාවය ලියලා ඉවර වෙලා බලන්න ඕනේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්නේ. සමාන ලකුණක එක පැත්තක තනියෙන් ඉන්නේ කර්ණයද කියලා. එහෙනම් මෙන්න මේ සූත්‍රයට අනුව මේ කර්ණය තමයි සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්නේ. එහෙනම් මේක හරි. හැබැයි මේකේ කර්ණය නෙමේ එක පැත්තක තනියෙන් ඉන්නේ. තේරුණා නේද? මේ කර්ණය තවත් කෙනෙක් එක්ක ඉන්නවා මේ පැත්තේ. 12 වර්ගයත් එක්ක ඉන්නේ. එහෙනම් මේක සම්පූර්ණම වැරදි. හරි? එතකොට ඔන්න ඔතන කරන වැරද්ද තමයි පුතේ ඔයාලා පයිතගරස් සම්බන්ධතාවයේදී කරන එකම වරද්ද. ගොඩක් ළමයි කරන එකම වැරද්ද ඔන්න ඕක. එහෙනම් ඒ වැරද්ද කරන්න එපා. හැම වෙලේම බලන්න කර්ණයේ වර්ගයේ එක පැත්තක තනියෙන් ඉන්නවද කියන එක. හරි අපි ගාන හදමු. 13 වර්ගය අපිට එනවා 169යි කියලා. x වර්ගයේ එහෙමම තියෙනවා. 12 වර්ගය එනවා 144යි කියලා. එහෙමනම් ධන 144 සමාන ලකුණෙන් වම් පැත්තට ගේන්න පුළුවන් ඍණ 144 කියලා. එතකොට ඉතුරු වෙනවා x වර්ග පදය. දැන් ඒවා සමීකරණ මේවා සමීකරණ. එහෙනම් අපිට 169න් 144ක් අඩු කරපුවාම උත්තරයක් එනවා 25යි කියලා. 25 සමානයි x වර්ගයට. එහෙනම් අපි මොකද්ද කරන්නේ? x වර්ගය නැති කරගන්න වර්ගමූලයක් දානවා. 25ටත් ඒ වර්ගමූලය දානවා. එහෙනම් පුතේ x වර්ගයට වර්ගමූලය කැපිලා යනවා. මම කියවනේ. ඔන්න මම මේ ගානෙත් ඒක ලියලා පෙන්නනවා. එහෙමනම් අපි 25 කියන කෙනත් වර්ගයක් විදිහට ලියන්න ඕනේ. බලන්න 25 අපිට ලියන්න පුළුවන් නේද පුතේ 5 වර්ගය කියලා. 5 වර්ගය කියලා ලියන්න පුළුවන්. දැන් ඔයාලට මේ අවුරුද්දේ දෙන ගොඩක් ගණන් මේ විදිහට පූර්ණ වර්ගයක්
වර්ගමූලයක් තියෙන සංඛ්‍යා තමයි දෙන්නේ. හරි. එහෙමනම් මෙන්න මෙයාව අපිට ලියන්න පුළුවන් 25 වර්ගමූලය කියන්නේ 5යි කියලා. තේරුණා නේද මේක? මේ මෙතනත් ඒකනේ උනේ x වල දෙවෙනි බලයේ වර්ගමූලය කියපම දෙවෙනි බලයයි වර්ගමූලය කැපුණා. කැපිලා x ඉතුරු වුණා. එහෙනම් 25 කියන කෙනත් මම 5 වර්ගයේ විදිහට ලියවා. ඇයි 5 අර 5 25යිනේ. එතකොට පුතේ මෙන්න මේ වර්ගයට වර්ගමූලය කැපිලා අපිට උත්තරයක් එනවා 5යි කියලා. එහෙනම් x කියන පාදයේ දිග සෙන්ටිමීටර් 5යි කියලා අපිට අන්තිම උත්තරය ගන්න පුළුවන්. හරි. හදා ගන්න පුතේ ඉක්මනට. ඔය අපේ දෙවෙනි උදාහරණය. මම තව උදාහරණයක් හිතලා දීලා ඊට පස්සේ අපි අභ්‍යාසයේ නුත් සමහර දැන් මේකේ අභ්‍යාස තියෙනවානේ අච්චුපතේ අභ්‍යාස මම හිතන්නේ දෙකක් තියෙනවා. බලමු අපි. 19 එක අභ්‍යාසය කියලා එකක් තියෙනවා. ආය 19 දෙක සහ මිශ්‍ර අභ්‍යාස කියලා තියෙනවා. එතකොට අපි යන්නේ අභ්‍යාස තුනනුත් ගානක් එක ගාන වගේ හදමු. හරි? මම එහෙම හදලා පෙන්නන්නම්. ඊට කලින් මම තුන්වෙනි උදාහරණය කියලා තව උදාහරණයක් ඔයාලට දෙනවා. මේක ලියලා ඉවර කරගන්නකෝ ඉක්මනට. මම තුන්වෙනි උදාහරණයට ඔයාලට දෙන්නම් හරියටම සුළු කිරීමක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම වර්ගමූලයක් හරියටම ගන්න බැරි කෙනෙක් බැරි වෙලාවත් ආවොත් මොකද්ද කරන්න කියන එකට විසඳුමක් දෙන්න ඕන හින්දා මම තුන්වෙනි උදාහරණය ගන්නම් මේ විදිහට හරියටම පූර්ණ වර්ගමූලයක් එන්නේ නැති වෙන විදිහට. හරි. අපි එහෙනම් තුන්වෙනි උදාහරණය ලියාගමු පුතේ. දැන් මේක වීඩියෝ එක වෙලාව මදින නතර කරලා හරි ලියා ගන්න පුළුවන් නේ. ඒවා දන්නවනේ ඔයාලා දැන්. ආය කියන්න ඕනේ නැහැ. හරි. මේ තමයි අපේ තුන්වෙනි උදාහරණය. අඳින්නකෝ රූප සටහන. දැන් මේකත් මම චුට්ටක් වෙනස් කරලා දෙනවා. ඒ කියන්නේ හැම වෙලේම අර එකම විදිහට දුන්නාම සුචිකෝණී ත්‍රිකෝණේ වැඩක් නැහැ නේ. ඔන්න මම පොඩ්ඩක් වෙනස් කරලා දුන්නා. හරි. මේකේ මම මෙන්න මේ පාදයේ දෙනවා 12 සෙන්ටිමීටර් කියලා. ඒ වගේම මෙයා දෙනවා අතන 12යි. මෙයාව මම දෙන්නම්. මම මේක ගැන කියන්නම්කෝ එහෙනම්. මේක මම දෙනවා 9 සෙන්ටිමීටර කියලා. එතකොට මෙන්න මේ සිම්පල් A කියන පාදයේ දිග තමයි හොයන්න ඕනේ. හරි. එහෙනම් I think මේකෙදිත් අර කලින් වගේම ඔයාලට පුළුවන් දැන්වත් හරියට තේරිලාද කියලා බලන්න වීඩියෝ එක නතර කරලා මේ සම්බන්ධතාවයේ හරි ලියාගෙන ඉන්න. හරියට ලියලා ඉන්න. එතකොට Tamanට මෙතන හරියටම හරියද කියලා තහවුරු කරගන්න පුළුවන්. මේ වැරද්ද කරන්නේ නැතුව මේක හරියට සම්බන්ධතාවය ගොඩනගලා තියාගන්න. සුළු කිරීම මං කියලා දෙන්න. හරි? අපි බලමු එහෙනම් මේකෙදි කොහොමද සම්බන්ධතාවය ගොඩනගෙන්න ඕන කියලා. බලන්න පුතේ මේකේ කර්ණ පාදය කවුද? Aද නැහැ. 9ද නැහැ. එහෙනම් මෙන්න ඍජුකෝණයට සම්මුඛව ඉන්න කෙනා මෙන්න මේ සෙන්ටිමීටර් 12යි කියන පාදය. එහෙනම් අපිට මේකේ සම්බන්ධතාවය ලියද්දි 12 වර්ගය සමානයි A වර්ගය ධන 9 වර්ගය. කොහොමනේ ලියන්න වෙන්නේ නේ? දැන් හරි නේද? කර්ණය කියන කෙනා වර්ග වෙලා සමීකරණයේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් ඉන්නවා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් මෙහෙමත් අහන්න පුළුවන්. එයා මයෙන් අහනවා සර් මේක මේ කර්ණයේ වර්ගය හැම වෙලේම වම් පැත්තේද සමාන වෙලා තියෙන්න ඕන කියලා. නෑ. ඒක මෙන්න මෙහෙම ලියවත් ගැටලුවක් නෑ. මේ බලන්න. A වර්ගයේ ධන 9 වර්ගයේ සමානයි 12 වර්ගය. ඔහොම ලියවත් හරි ඈ. මේකත් හරි. ඇයි හේතුව? මේ බලන්න මේකෙත් සමීකරණ එක පැත්තක කර්ණයේ වර්ගය තියෙනවා. මේකෙත් සමීකරණ එක පැත්තක කර්ණයේ වර්ගය තියෙනවා. එහෙනම් මේ විදිහටම ඕනේ මේ අතට ලියවත් කමක් නැහැ. ඊට පස්සේ තව කෙනෙක් අහන්න පුළුවන් සර් මේ A1යි 9යි මාරුණාට කමක් නැද්ද? ඉතින් කමක් නැහැ. ඒවා ගැටලුවක් නැහැ මේ. මෙහෙම ලියවත් හරි. ඇයි හේතුව? ඒත් කර්ණයේ වර්ගයේ එක පැත්තක තනියෙන් ඉන්නවා. ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව සමීකරණය අනිත් පැත්තේ ඉන්නවා. හරිනේ? එහෙනම් මේ විදිහට උනත් කමක් නැහැ. දැන් එහෙම ප්‍රශ්න තියෙන කට්ටියන්ට ඕන්න මේවත් ඔය පැත්තකින් ලියලා හරි දාගන්න පුළුවන් ඈ. ඒවත් හරි ඒවා කියලා. හරි. අපි එහෙනම් මේක අරගෙන ගාන හදමු. බලන්න පුතේ 12 වර්ගය එහෙනම් 144යි. A වල වර්ගය
ඊට පස්සේ 9 වර්ගය අපි දන්නවා 9 වරක් 9 81යි. හරි? දැන් අර කලින් වගේම අපිට පුළුවන් ධන 81 ඍණ 81යි කියලා මේ පැත්තට ගේන්න. එතකොට අපිට ඒ වල වර්ගය හම්බ වෙනවා බලන්න 4න් එකක් අඩු වුණාම 3යි. මෙතන 14න් 8ක් අඩු වුණාම 6යි. 63යි කියලා අපිට එනවා. හරිනේ. දැන් මෙන්න මේ 63 කියන සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ කියන්නේ යාට හරියටම වර්ගමූලය දාලා අපිට හරියටම උත්තරයක් ගන්න බෑ. ඉතින් එහෙම අවස්ථාවල මෙන්න මේ උත්තරය දැන් අපි මේ ඒ වල වර්ගයේ නැති කරගන්න වර්ගමූලයක් දානවනේ. එතකොට 63ටත් අපිට වර්ගයක් දාන්න වර්ගමූලයක් දාන්න වෙනවනේ. එහෙනම් අපි ඒක කරා. හැබැයි දැන් මෙතන වර්ගයට වර්ගමූලය කැපිලා ඒ අකුර ආවට මෙතන එහෙම කෙනෙක් නැහැ. 63ට වර්ගමූලයක් පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. එහෙමනම් පුතේ මේ වගේ ගානක් ආපුවාම මෙන්න මෙහෙම උත්තරේ තියන්න. වර්ගමූල 63 සෙන්ටිමීටර් කියලා උත්තරේ තියන්න. හැබැයි මතක තියාගන්න ගොඩක් ගණන් වල ඔයාලට හම්බෙන්නේ සුළු වෙලා එන උත්තරයක් හම්බෙනවා. දැන් ඒ අතරේ මේ වගේ ගානක් හම්බුනොත් මෙහෙම තියන්න පුළුවන් කියන එක මතක තියාගන්න. දැනට 9 වසරේදී මෙහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙනම් වර්ගමූලයක් එන්නේ නැත්තම් බය වෙන්න එපා. ඒක මේ විදිහට තියන්න. හැබැයි කෝකටත් සුළු වෙන්නේ නැති වර්ගමූලයක් ආවොත් ආපහු බලන්න ඔයාලා ලියලා තියෙන සම්බන්ධතාවය හරිද කියලා. මොකද සමහර ළමයි සම්බන්ධතාවයේ වැරදියට ලියපුවාම මේ උත්තරයක් එන ගානක් වුණත් උත්තරේ එන්නේ නැතුව තියෙන්න පුළුවන්. හරි? ඒ හින්දා මතක තියාගන්න මෙහෙම උත්තරයක් එනවා නම් කෝකටක් කියලා ආපහු උඩට ගිහින් බලන්න Taman ලියපු සම්බන්ධතාවය නිවැරදිද කියලා. පයිතගරස් සම්බන්ධතාවයට එකඟද කියලා බලන්න. හරි? එහෙමත් එකඟ නම් සුළු කරපු විදියත් හරිනම් කොහෙවත් වැරද්දක් නැහැ වගේ පේනවා නම් මෙහෙම උත්තරේ තියන්න. ගැටලුවක් නැහැ. හරි. ඔකත් හදාගන්නකො ඉක්මනට. හරි නේද? මං හිතනවා හරි ඇති කියලා. හරි. එතකොට පුතේ දැන් අපි උදාහරණ 3ක් මෙන්න මේ පයිතගරස් සම්බන්ධතාවය කියන පාඩමේ සිද්ධාන්ත කොටස ඉගෙනගෙන, ඒ කියන්නේ ප්‍රමේය ඉගෙනගෙන අපි ගණන් තුනකුත් හැදුවා. දැන් මේ ගණන් තුන හදද්දී ඔයාලට තේරෙන්න ඕනේ අපිට පයිතගරස් සම්බන්ධතාවයෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක. මොකද්ද පුතේ අපිට කරන්න පුළුවන් දේ? අපිට පයිතගරස් සම්බන්ධතාවය යොදාගෙන කරන්න පුළුවන් දේ තමයි සෘජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් ඉතිරි පාදයේ දිග හොයාගන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට පයිතගරස් සම්බන්ධතාවය යොදාගෙන කරන්න පුළුවන් දේ. එහෙමනම් කොහෙදි හරි කොතනදි හරි තැනකදී සෘජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දැනගෙන අපිට ඉතිරි පාදයේ දිග අහනවා කියලා හිතන්න. හැබැයි අපිට කියන්නේ පයිතගරස් සම්බන්ධතාවය පාවිච්චි කරන්න කියලා අපිට කියන්නේ. අන්න එහෙම අහනවා නම් අපිට ඒ ඉතිරි පාදයේ දිග හොයන්න පයිතගරස් සම්බන්ධතාවය පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙම ප්‍රශ්නකුත් ඔයාලට ලියන්න දෙන්නම්. ඒ විදිහට අහන්න පුළුවන් ප්‍රශ්නකුත් ලියන්න දෙන්නම් ඈ. හරි. එහෙමනම් මෙන්න මේ උදාහරණ තුනට යටින් රතු පාටින් තරුවක් දාලා අපි ওই කාරණාව රතු පාටින් ලියලා ඉමු. ලියන්න එහෙනම් පුතේ රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න මේක. මේ තමයි අපේ කරන්න පුළුවන් දේ ගැන මම මේ කියන්නේ. මේ පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා කරන්න පුළුවන් දේ. හරි. ඒක අපි රතු පාටින් ලියාගමු. ලියන්න මෙන්න මෙහෙම. ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක දිග දන්නේ නම් ඕනෑම පාද දෙකක දිග දන්නේ නම්
ඕනෑම පාද දෙකක දිග දන්නේ නම් ඉතිරි පාදයේ දිග සෙවීම සඳහා පයිතගරස් සම්බන්ධතාවය භාවිතා කළ හැකිය. පයිතගරස් සම්බන්ධතාවය භාවිතා කළ හැකිය. පයිතගරස් සම්බන්ධතාවය භාවිතා කළ හැකිය. හරි. පුතේ මම හතරවෙනි උදාහරණයේ විදිහට පොඩි වෙනස් උදාහරණයක් දෙන්නම් ඔයාලට. එතකොට ඒ කියන්නේ අර විභාගෙදී අහන්න පුළුවන් වගේ ප්‍රශ්නයක් මම අහන්නම්කෝ. හරි? එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. හතරවෙනි ප්‍රශ්නේ ලියාගෙන වචනෙන් ලියන්නකෝ ඉස්සෙල්ලා. හතරවෙනි එක ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. O කේන්ද්‍රය වූ වෘත්තයේ O simple මේ capital O කේන්ද්‍රය වූ වෘත්තයේ AB ජ්‍යායේ මධ්‍ය ලක්ෂය ජ්‍යාය දැන් අපි වෘත්ත ගැන කලින් පාඩමේ ඉගෙන ගත්තානේ මම ඒකයි මේ ඒ වචන පාවිච්චි කරන්නේ AB ජ්‍යායේ මධ්‍ය ලක්ෂය M capital M වේ AB ජ්‍යායේ මධ්‍ය ලක්ෂය capital M වේ දී ඇති දත්ත ඇසුරෙන් O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය සොයන්න. O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය සොයන්න. තවද මම එකකින් තව පොඩි ප්‍රශ්නයක් අහනවා. තවද ඒ සඳහා ඔබ භාවිතා කළ ප්‍රමේය ලියන්න. හරි. ඔන්න ඔය වගේ ගාණක් අපිට දෙන්න පුළුවන් විභාගෙදී. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම O කේන්ද්‍රය වෙච්ච වෘත්තයක් තියනවලු. මෙන්න O කේන්ද්‍රය වෙච්ච වෘත්තයක් තියනවලු. ඒකේ AB ජ්‍යායක් තියනවලු. පුතේ AB ජ්‍යායක්. එතකොට ජ්‍යායක් කියන්නේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවටනේ. අපි වෘත්තය පාඩමේදී ඒව ඉගෙන ගත්තා. හරි? එතකොට මෙන්න මේ ජ්‍යායේ මධ්‍ය ලක්ෂය capital M කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් මධ්‍ය ලක්ෂය කියන්නේ පුතේ මෙන්න මේ මැද තැනනේ. එහෙනම් ඕක capital M කියලා දීලා තියෙනවා. එතකොට මේක මධ්‍ය ලක්ෂය වෙන හින්දා අපිට මෙන්න මේ දෙන්න සමානයි කියන්න පුළුවන් නේ. ඇයි? AB සරල රේඛාවේ හරි මැද නම් M කියන්නේ මෙන්න මේ AM කොටසයි MB කොටසයි සමාන වෙන්න ඕන. තව මේකේ දත්ත තියෙනවා. හරි. ඔන්න ඔහොම තව එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දත්ත ටිකකුත් මෙන්න මෙහෙම දීලා තියෙනවා AB සමානයි 8 cm. ඊළඟට OM සමානයි 3 cm. ඔන්න ඔහොම දත්ත ටික දීලා තියෙනවා. එහෙනම් අපිට කියනවා ඔය දත්ත පාවිච්චි කරලා මෙන්න මේ O කේන්ද්‍රය වෙච්ච වෘත්තයේ අරය හොයන්න කියලා. හැබැයි අපිට කියන්නේ පයිතගරස් සම්බන්ධතාවය යොදා ගන්න කියලා. ඔන්න ඔහොමයි ගණන් දෙන්න විභාගෙදී. එතකොට අපි තීරණය කරන්න ඕනේ මේකට යොදාගන්නේ පයිතගරස් සම්බන්ධතාවය කියන එක. කොහොමද අපි තීරණය කරන්නේ? මේ බලන්න. දැන් අපිට දීලා තියෙන දත්තවලට අනුව AB රේඛාව සෙන්ටිමීටර 8ක් දිගයිලු. AB රේඛාව සෙන්ටිමීටර 8ක් දිගයිලු. එහෙමනම් පුතේ මේ MB කොටස අපිට ලියන්න බෑද සෙන්ටිමීටර 4යි කියලා? එහෙම නැත්නම් AM කොටස දැන් මේ පැත්ත
මේ දෙපැත්තෙන් කොයි පැත්ත ගත්තත් කමක් නැහැ. මේ පැත්තත් 4 සෙන්ටිමීටර්, මෙයත් 4 සෙන්ටිමීටර් කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කොහොමද අපි ලියුවේ? මෙන්න මෙතන දත්තයක් දීලා තියෙනවා AB කියන රේඛාව දිග සෙන්ටිමීටර 8යි කියලා. එතකොට ඒ වගේම අපිට ගානේ දත්තයක් දුන්නා M කියලා කියන්නේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂය කියන එක. එහෙනම් අපිට ඔන්න ඔය විදිහට AM කොටසත් සෙන්ටිමීටර 4යි, MB කොටසත් සෙන්ටිමීටර 4යි කියලා දාගන්න පුළුවන්. ඊළඟට තවත් විශේෂ දත්තයක් තියෙනවා පුතේ. ඒ තමයි O වල ඉඳලා M ට තියෙන දුර සෙන්ටිමීටර 3යි කියලා අපිට දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ මෙන්න මෙතන අංශක 90කුත් වෙනවා. මේක අංශක 90ක් වෙනවා කියන එක ප්‍රමේයක් විදිහට ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහදී. මම එතනදී ඒක කියන්නම්. දැනට මෙතන අංශක 90යි කියලා දාගන්න. හරි? එතකොට ඒක දත්තේ දීලා තිබ්බා කියලා හිතන්නකෝ. රූප සටහනේ මෙතන අංශක 90යි කියලා දීලා තිබ්බා කියලා හිතන්නකෝ. අපි දැන් ඉස්සරහදී ප්‍රමේයක් ඉගෙන ගන්නවා මෙතන 90 වෙන්නේ කොහොමද කියන එකට. දැනට ඒක ඕනේ නැහැ. දැනට ඔයාලා හිතන්න රූප සටහනේ මෙතන අංශක 90යි කියලා දත්තේ තිබ්බා කියලා. හරි. එහෙමනම් පුතේ මේ වෘත්තයේ අරය තමයි අපෙන් අහන්නේ. එතකොට මම මේ වෘත්තයට අරයක් අඳිනවා මෙන්න මේ විදිහට. මේ විදිහට වෘත්තයට අරයක් අඳිනවා. ඔන්න රතු පාටින් මම ඇඳලා තියෙනවා මේ වෘත්තයට අරයක්. ඉතින් දැන් මෙන්න මේ රතු පාටින් ඇඳපු පාදයේ අඩංගු වෙච්ච ඍජුකෝණී ත්‍රිකෝණයක් පේනව නේද ඔයාලට? මොකක්ද AMO කියන ඍජුකෝණී ත්‍රිකෝණය. හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් තියෙනවා. දැන් පයිතගරස් සම්බන්ධතාවයෙන් මේකේ දිග හොයන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ අපි ඊළඟට. මොකද්ද පයිතගරස් සම්බන්ධතාවය අපිට කරන්න පුළුවන් දේ? පාද දෙකක දිග දන්නවා නම් ඍජුකෝණී ත්‍රිකෝණයක ඉතිරි පාදයේ දිග හෙව්ව හැකි. එහෙමනම් පුතේ ඒ අවශ්‍යතාවයත් හරිනේ. පාද දෙකක දිග දන්නවා අපි. එහෙනම් අපිට ඉතිරි පාදයේ දිග හොයන්න පයිතගරස් සම්බන්ධතාවය පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් ලියනවා මෙන්න මෙහෙම. AMO ත්‍රිකෝණයට අපි යොදා ගන්න ත්‍රිකෝණය කියනවා. ත්‍රිකෝණයට හරි. අපි ලියනවා එහෙනම් කර්ණපාදයේ වර්ගය OA වර්ගය. එයා නේද කර්ණය? මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය යානේ. අන්න එහෙනම් කර්ණයේ වර්ගය එක පැත්තක තනියෙන් ඉන්නවා. සමානයි AM වර්ගය ධන OM වර්ගය. හරි නේද පුතේ? ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. එහෙනම් අපිට OA වර්ගය මේ විදිහටම තියාගෙන AM වෙනුවට 4 වර්ගය කියලා දැම්ම හැකි. OM වෙනුවට 3 වර්ගය කියලා දාන්න පුළුවන්. හරි. අපි මේක සුළු කරලා බලමු. 4 වර්ගය 16යි 3 වර්ගය 9යි. එහෙනම් අපිට මෙතන 25යි කියලා එනවා. ඔය එන්නේ OA වර්ගය. එමනම් අපි මෙතෙන්ට වර්ගමූලය දාලා මෙතෙන්ටත් වර්ගමූලයක් දානවා. එතකොට පුතේ අපිට එනවා OA පාදයේ දිග 5යි කියලා. හරි නේද? 25 වර්ගමූලය 5යිනේ. අන්න එහෙනම් අපි වෘත්තයේ අරය මේ O වල ඉඳලා A ට තියෙන්නේ අරයක්නේ. කේන්ද්‍රයයි වෘත්තයේ මත ලක්ෂ්‍යකුයි ආකරන රේඛාව අරය කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙමනම් අන්න ඒ අරයේ දිග එනවා අපිට සෙන්ටිමීටර 5යි කියලා. හරි. මම මේක මෙතෙන්ට ගේන්න. එහෙනම් අරය සමානයි 5 සෙන්ටිමීටර්. ඔන්න අපි වෘත්තයේ අරය හෙව්වා. හැබැයි අපිට තව එකක් කියනවා. අපි මේ සඳහා භාවිතා කළ ප්‍රමේය මොකක්ද කියලා අපෙන් අහනවා. එහෙමනම් ওই විදිහට අහපුවාම ප්‍රමේය වචනෙන් අර විදිහට දිගට ලියන්න ඕනේ නැහැ. මේකේ නම ලියමු. එහෙමනම් ප්‍රමේය තමයි පයිතගරස් ප්‍රමේය. එහෙම නැත්නම් පයිතගරස් සම්බන්ධය කියලා ලියවත් වැරද්දක් නැහැ. හරි. එහෙනම් මම මෙතන ලියනවා පයිතගරස් ප්‍රමේය. ඔන්න අපේ යොදාගත්ත ප්‍රමේයත් ලියවා. හරි. පැහැදිලිද පුතේ අපිට විභාගෙදි ගානක් ඇහුවොත් අහන්නේ කොහොමද කියන එක? ඒ කියන්නේ අපිට කෙලින්ම කියන්නේ ඔයාලා දැන් මේක ගානක් වෙන්නේ නැහනේ මෙහෙම වුණා නම්. මේ ත්‍රිකෝණ විතරක් ඇඳලා අපිට කියනවා ඔයකේ මේ පයිතගරස් දාලා OA හොයන්න කියලා. වැඩක් නැහැ නේ. හිතන්න දෙයක් නැහැනේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි විභාගෙදී අපිට ගානක් දෙන්න පුළුවන්. එතකොට මේ වගේ ගණන් ගොඩක් අපිට අභ්‍යාසවලක් තියෙනවා. ඒත් එක්කම මගේ නිබන්ධනයක් තියෙනවා. මේ සම්බන්ධ විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. එහෙමනම් පුතේ මේක ලියාගන්න. අපි ඊළඟ කොටසෙන් අච්චුපතේ අපිට ඒ කියන්නේ අපේ පාසල් පෙළ පොතේ තියෙන අභ්‍යාස තුනෙන් එක ගාන වගේ හදාගෙන අපි මේ පාඩම ඉවර කරමු. හරි. එහෙනම් මේක ලියාගන්නකො ඉක්මනට.
හරි පුතේ අපි එහෙනම් අපේ පොතේ තියෙන 19යි එක අභ්‍යාසයෙන් මම ගණන් දෙකක් ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. ඊට පස්සේ මම අනිත් යාගුණුත් එහෙම ගානක් බැගින් හදන්නම් මේකේ. හරි බලන්න පුතේ 19යි එක අභ්‍යාසය මම මේ හදන්නේ පළවෙනි ගානේ 4 වෙනි රෝම ඉලක්කම. එතකොට අපිට මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා. 4 වෙනි පළවෙනි ගානේ 4 වෙනි රෝම ඉලක්කම. ත්‍රිකෝණය අපිට නම් කරලා දීලා තියෙනවා LMN කියලා. මෙතන සෙන්ටිමීටර් y කියලා දීලා තියෙනවා. මෙතන සෙන්ටිමීටර් x කියලා දීලා තියෙනවා. මෙතන 3 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඔන්න ඔහොම රූප සටහනක් තමයි අපිට 19යි එක අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ 4 වෙනි රෝම ඉලක්කමට දීලා තියෙන්නේ. එතකොට පුතේ මේකේ ප්‍රශ්නය කියවලා ඉන්න. ප්‍රශ්නේ අපිට කියන්නේ පහත දැක්වෙන එක් එක් ඍජුකෝණික ත්‍රිකෝණවල දී ඇති පාදවල දිග අනුව පයිතගරස් සම්බන්ධතාවය ලියා දක්වන්න. එහෙනම් ලියලා පෙන්වන්න කියලා විතරයි කියන්නේ. මේකෙදි පාදවල දිග අහන්නේ නැහැ. දැන් පුතේ බැලු බැලමට ඔයාලටත් තේරෙනවානේ මේකේ අපි පාද දෙකක් දිග දන්නේ නැහැ කියලා. ඒක දැක්ක ගමන් කවුරු හරි හිතන්න ඇති පයිතගරස් සම්බන්ධය යොදා ගන්න බෑනේ මේකට කියලා. බැරි නෑ පුතේ. මොකද්ද බැරි? අපිට සම්බන්ධතාවය ලියන්න පුළුවන්. මොකද්ද බැරි? අපිට බැරි දේ තමා මේ LM පාදයේ දිග කීයද LN පාදයේ දිග කීයද කියලා වෙන වෙනම හොයන්න බෑ. තේරුණා නේද? වෙන වෙනම හොයන්න බෑ. හැබැයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා අපිට පයිතගරස් සම්බන්ධතාවය දාන්න බැරි කමක් නැහැ. එහෙනම් මේ ගානෙදි කියන්නේ පයිතගරස් සම්බන්ධතාවය ලියලා පෙන්වන්න කියලා විතරයි. පාදවල දිග අනුව. එහෙමනම් අපිට මෙන්න මේ LMN කියන ශීර්ෂ අකුරු තුන අනුව අපි ඉස්සෙල්ලා සම්බන්ධතාවය ලියමු. බලන්න එහෙනම් LN පාදය තමා මෙයාගේ කර්ණය වෙන්නේ. එහෙනම් කර්ණයේ වර්ගය සමානයි LM වල වර්ගය ධන MN වල වර්ගය. හරි නේද? LM වල වර්ගය ධන MN වල වර්ගය. දැන් මේක ලියලා තිබ්බට බෑ. මොකද අපිට මේකෙදි පැහැදිලිව කියනවා දී ඇති පාදවල දිග අනුව පයිතගරස් සම්බන්ධතාවය ලියන්න කියලා. එහෙමනම් පුතේ LN වෙනුවට දීලා තියෙන දිග මොකද්ද? y. එතකොට y වල වර්ගය. LM වෙනුවට දීලා තියෙන්නේ x. x වල වර්ගය. MN වෙනුවට දීලා තියෙනවා 3. එහෙනම් 3 වර්ගය. ඔන්න ඔහොම ලියලා තිබ්බනම් ඇති. බලන්න මේ ලියපු එකේ කර්ණයේ වර්ගය එක පැත්තක තනියෙන් ඉන්නවා. පැහැදිලිනේ? තනියෙන් ඉන්නවා. හරි. ඔය මම හැදුවේ 19 එක අභ්‍යාසයේ පළවෙනි ගානේ 4 වෙනි රෝම ඉලක්කම. මම ඊළඟට 19යි එක අභ්‍යාසයෙන්ම ගානක් තෝරගන්නම්. ඒ තමා 3 වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්කම. ඒක 117 පිටුවේ තියෙන්නේ. මේක එතකොට ඔයාලට වීඩියෝ එක නතර කරලා හදා ගන්න පුළුවන් නේ. එහෙනම් මම ඊළඟට හදන්නේ පුතේ 19යි එක අභ්‍යාසයෙන්ම 3 වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්කම. එතකොට අපිට මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට රූප සටහනක් දීලා තියෙනවා. මේකේ x y z කියලා මේ ත්‍රිකෝණය නම් කරලා තියෙනවා. මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මෙහෙම පාදයක් තියෙනවා. ඔන්න ඔය විදිහේ පාදයකුත් තියෙනවා. එතකොට මෙතන p මෙතන q කියලා දීලා තියෙනවා. එහෙනම් අපේ 19 එක අභ්‍යාසයේ 3 වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්කමට අදාළ මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා පුතේ. අපිට කියනවා පහත දැක්වෙන එක් එක් රූප සටහනේ ඇති සියලුම ඍජුකෝණී ත්‍රිකෝණ හඳුනාගෙන එම ත්‍රිකෝණයන් සඳහා පයිතගරස් සම්බන්ධතාවය ලියා දක්වන්න කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ රූප සටහන ඇතුලේ තියෙන සියලුම ඍජුකෝණී ත්‍රිකෝණ අඳුරගන්නවලු. අඳුරගෙන ඒ එක එකකට අපිට පයිතගරස් සම්බන්ධතාවය ලියලා පෙන්වන්න කියලා කියනවා. හරි? එමනම් පුතේ බලන්න මෙන්න මේ රූප සටහන ගත්තාම මේ රූප සටහනේ ඔයාලට එක ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහට පේන්න ඕන. පේනවද පුතේ හැමෝටම? ඔන්න මම ඒක අඳුරු කරලත් පෙන්නවා. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තාම කවුද බලන්නේ? PYZ. එහෙනම් අපි ලියනවා PYZ ත්‍රිකෝණයට දැන් කෝකටද දාන්න කියලා මේ විදිහට ලියන්නත් ඕනේ පුතේ. මොකද මේක ඇතුලේ ත්‍රිකෝණ ගොඩාක් තියෙනවනේ.
එහෙනම් අපි මෙන්න මේ PYZ තමයි මේක දාන්න කියලා අපි ලියනවා. බලන්න PYZ ත්‍රිකෝණයේ එහෙම නැත්නම් මම ඔය අඳුරු කරලා තියෙන ත්‍රිකෝණයේ කෝකද කර්ණය? කර්ණය වෙන්නේ පුතේ PZ නේ. මේ ඍජු සම්මුඛව ඉන්නේ PZ. එහෙනම් අපිට ලියන්න වෙනවා PZ වල වර්ගය සමානයි PY වර්ගය ධන YZ වර්ගය. ඔන්න අපි මේ අඳුරු කරලා තියෙන PYZ කියන ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධතාවය ලීවා. මම ඊළඟ එක වෙන ආපහු රූප සටහනක් අඳින්නම් මේක උඩම අඳින්න නැතුව. එහෙනම් මම ආපහු මේ රූපයම මේ අඳින්නේ. පොඩි වෙනස්කම් ඉතින් වෙන්න පුළුවන් ඈ. මම මේකම තමයි මේ අඳින්නේ. හරි. ඔන්න ඔහොම තියනවා. දැන් අපි බලමු මේකේ තව ඍජුකෝණී ත්‍රිකෝණයක් කොහොමද හොයාගන්නේ කියන එක. මේ බලන්න. මෙන්න මෙයා තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක් නේද? අපිට මේ රූප සටහන ඇතුලේ තියෙන. මෙන්න මෙතන මම රතු පාටින් පාට කරා වුණ. හරි. මේක තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේක ඇතුලේ තිබ්බ. එහෙනම් පුතේ ඒක අපිට නම් කරන්න පුළුවන් XYQ කියලානේ. XYQ ත්‍රිකෝණයට. ඔන්නේ ත්‍රිකෝණයට දාන්නේ. බලන්න එහෙනම් XYQ කියන ත්‍රිකෝණය ගත්තාම එයාගේ කර්ණය වෙන්නේ XQ. එහෙනම් XQ වල වර්ගය සමානයි XY ධන XY වල වර්ගය ධන YQ වල වර්ගය. හරි. ඔන්න පුතේ අපි තවත් ඍජුකෝණීය ත්‍රිකෝණයක් මේක ඇතුලෙන් හොයාගෙන පයිතගරස් සම්බන්ධතාවය දැම්මා. පැහැදිලි නේද? මේ ත්‍රිකෝණය ගත්තාම XQ නේ මෙයාගේ කර්ණය වෙන්නේ. හරි. මං ඊතුරු එකත් මෙතනින්ම අඳින්නම්. ඒ කියන්නේ මේක ඇතුලේ තව එකක් තියෙනවා. එයාවත් ගමු අපි. මම මේ විදිහට රූප සටහන අඳින්නම්. මං හිතනවා ඔයාලට ගැටලුවක් නැතුව පේනවා කියලා. ඔන්න ඔහොම. දාමු අපි අකුරු ටික ඉක්මනට YQZ PX. දැන් බලන්න මේකේ තව ඍජුකෝණීය ත්‍රිකෝණයක් තියෙනවා. දැන් එකක් අපි මෙතන හොයාගත්තා. එකක් මේ විදිහට තියෙනවා. අනිත් එක තමයි පුතේ මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය. මේකත් ඍජුකෝණීය ත්‍රිකෝණයක් නේද බලන්නකො. මේ XYZ කියන කෙනා. එහෙනම් අපි තුන්වෙනි අවස්ථාවේ තෝරගත්ත ඍජුකෝණීය ත්‍රිකෝණයේ XYZ ත්‍රිකෝණය. XYZ ත්‍රිකෝණයට කියලා ලියලා බලන්න XYZ කියන ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ XZ. එහෙනම් අපිට ලියන්න පුළුවන් XZ වර්ගය සමානයි XY වර්ගය ධන YZ වර්ගය කියලා. හරි. ඔන්න පුතේ අපි මේ රූප සටහන ඇතුලේ තිබ්බ ඍජුකෝණීය ත්‍රිකෝණ තුනක් අඳුරගෙන ඒ ඍජුකෝණීය ත්‍රිකෝණ තුනටම පයිතගරස් සම්බන්ධතාවය වෙන වෙනම යොදලා තියෙනවා. එතකොට මෙතනදී බලන්න මේ හැම අවස්ථාවකම සමීකරණයේ සමාන ලකුණෙන් එක පැත්තක ඉන්නේ කර්ණය. මෙතන PZ, මෙතන XQ, මෙයාගේ කර්ණය XZ. හරි නේද පුතේ? එහෙනම් මේක ඔයාලත් මේ විදිහටම රූප සටහන් තුනක් ඇඳගෙන මම මේ කරා වගේම මේකේ උත්තරෙත් ලියා ගන්න. වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. මම ඊළඟ අභ්‍යාසයට යනවා. මම ඊළඟට හදන්නේ 19.2 අභ්‍යාසයෙන් ගානක්. මම 19.2 අභ්‍යාසයේ දෙවනි ගානේ තුන්වෙනි රෝම ඉලක්කම කියන ගාන හදලා පෙන්නන්නම්. දෙවනි ගානේ තුන්වෙනි රෝම ඉලක්කම කියන එක. හරි. මෙන්න මේක තමයි අභ්‍යාසය 19.2 අභ්‍යාසය. මේකේ මම හදන්නේ දෙවනි ගානේ තුන්වෙනි රෝම ඉලක්කම. දෙවනි ගානේ තුන්වෙනි රෝම ඉලක්කම. 120 පිටුවේ තියෙන්නේ. බලන්න පුතේ ඒකේ අපිට දෙවනි ගානේ මෙන්න මෙහෙම කියනවා. පහත දැක්වෙන එක් එක් රූපයේ පරිමිතිය සොයන්න. මම කියවනේ පරිමිතිය පාඩමට වර්ගඵලයේ පාඩමට ඊට පස්සේ ද්විපද ප්‍රකාශන කියන්නේ වර්ගජ සමීකරණ පාඩමට ඔය කියන පාඩම් වලට පයිතගරස් සම්බන්ධ එන්න පුළුවන් කියලා. මේ බලන්නකෝ දැන් මේ පරිමිතිය කියන කොටසට පයිතගරස් සම්බන්ධය ඇවිල්ලා. එතකොට අපිට මේකේ
තුන්වෙනි ගානේ මෙන්න මෙහෙම රූප සටහනක් තියෙන්නේ. මම මේකටත් රූප සටහන් දෙකක් ඇඳලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බලමුකෝ අපි ඈ. හරි. මේ බලන්න. දැන් අපිට මෙන්න මෙහෙම රූප සටහනක් දීලා මෙතන අංශක 90යි. මෙයාගේ පරිමිතිය හොයන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර් 10යි කියලා අපි දන්නවා. මෙතන 6යි සෙන්ටිමීටර් කියලාත් දන්නවා. ඊළඟට මෙතන 15යි සෙන්ටිමීටර් කියලාත් දීලා. T අකුරකුත් තියෙනවා. දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය අපි හොයන්න ඕන. එහෙනම් ඕනෑම සංවෘත තල රූපයක වටේ දිගටනේ අපි කිව්වේ පරිමිතිය කියලා. එතකොට මේකේ වටේ දිග අපි ගත්තොත් මෙන්න මෙහෙම තියෙනනේ. UST. එහෙමනේ. මේ පාද තුනනේ. එතකොට මේ පාද තුනේ මෙතන අපි දන්නවා US කියන පාදයේ සෙන්ටිමීටර 10යි කියලා දන්නවා. ඊළඟට අපි ගත්තොත් ST කියන පාදය 15යි 6යි 21යි කියලා දන්නවා. හැබැයි අපි දන්නේ මෙන්න මේ UT කියන පාදයේ දිග කීයද කියලා. එහෙමනම් පුතේ බලන්න ඕනේ අපි ඍජුකෝණී ත්‍රිකෝණයක් තෝරාගෙන පයිතගරස් සම්බන්ධය මේක ඇතුළට දාලා මෙන්න මේ පාදයේ දිග හොයන්න පුළුවන්ද කියලා. ඕක කියපු ගමන් ළමයි කියනවා පුළුවන්නේ. මේ පාදයයි මේ පාදයේ දිග දන්නවනේ. එහෙනම් මේකට පයිතගරස් සම්බන්ධය දාමුකෝ කියලා කියනවා. එතකොට ඒ ළමයි එහෙම හිතන ළමයි හිතන්නේ UST කියන මෙන්න මේ ලොකු ත්‍රිකෝණය මෙතන ඍජුකෝණී කියලා. නෑනේ පුතේ. අපිට ගානේ එහෙම දීලා නෑනේ. මේ අපිට ගානේ U ශීර්ෂයේ අංශක 90 කෝණයක් තියෙනවා කියලා කියලා නෑ. මෙතන එහෙම කියලා නෑ. එහෙනම් අපිට මෙන්න මේ UST කියන ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාන්න බෑ. ඇයි බැරි? එයා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා අපිට ඔප්පු කරගන්න බෑ. හැබැයි පුතේ මේ ගාන ඇතුලේ මෙන්න මේ විදිහේ ඍජුකෝණී ත්‍රිකෝණයක් අපිට පේනවා. මේ බලන්න මේ රතු පාටින් අඳුරු කරේ. ඒ වගේම මෙන්න මේ අඳුරු කරලා නැති එක්කෙනත් ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා අපිට ගන්න පුළුවන්. ඇයි හේතුව? මෙතන 90යි නේ. ඉතින් මෙතනත් 90ක් වෙන්න එපානේ. මේක සරල රේඛාවක්නේ. එහෙනම් මෙන්න මේ රතු පාටින් අඳුරු කරපු ත්‍රිකෝණයට අපි පයිතගරස් සම්බන්ධතාවය දැම්මොත් අපිට මෙන්න මේ UV කියන පාදය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මේ වැඩේ කරමු. බලන්න එහෙනම් මම දානවා USV ත්‍රිකෝණයට. ඔන්න දාන ත්‍රිකෝණේ හරියට කියන්න ඕනේ. මොකද මේක ඇතුලේ ත්‍රිකෝණ තුනක් තියෙන හින්දා. ඒක මම අඳුරු කරලත් තියෙනවා. එහෙනම් මේ අඳුරු කරපු ත්‍රිකෝණයේ බලන්න පුතේ කර්ණය කවුද? US නේ. බලන්න. US වර්ගය සමානයි SV වර්ගය ධන UV වර්ගය. දැන් මේ අකුරු එච්චර නිකන් හුරු නැති අකුරුනේ. මේ බලන්න. මෙන්න මේ USV කියන ත්‍රිකෝණය ගත්තාම ඒ ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ US. US වල වර්ගය සමාන ලකුණ එක පැත්තක තනියෙන් ඉන්නවා. අනිත් පාදයේ SV අනිත් එක UV. හරිනේ. ඒ පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. එමනම් පුතේ අපිට මෙන්න මෙතෙන්ට 10 වර්ගය කියලා දාන්න පුළුවන්. මොකද US කියන පාදයේ දිග සෙන්ටිමීටර් 10යි. SV කියන පාදයේ දිග සෙන්ටිමීටර් 6ක් හින්දා 6 වර්ගය කියලා දාන්න පුළුවන්. UV වර්ගය අපි UV වර්ගය කියලාම තියාගන්නවා. බලන්න එහෙනම් මෙතන 100යි. 6 වරක් 6 36යි. මෙයා අපි ඒ විදිහටම තියනවා. එහෙනම් මේ 36 මේ පැත්තට ගේනවා ඍණ 36යි කියලා. UV වර්ගයක් ඉතුරු වෙනවා. මෙතන පුතේ 64යි කියලා එනවා. UV වර්ගය. එහෙනම් අපි මොකද කරන්නේ? වර්ගමූලය නැති කර මේ වර්ගය නැති කරගන්න වර්ගමූලයක් දානවා. මෙතෙන්ටත් දානවා. අන්න අපිට එනවා UV පාදයේ දිග පුතේ 64 කියන්නේ 8 වරක් 8නේ. එහෙනම් 64 වර්ගමූලය 8යි. අන්න UV පාදයේ දිග අපිට එනවා සෙන්ටිමීටර 8යි කියලා. ඔන්න අපි මෙන්න මේ දත්තය හොයාගත්තා. මෙයා 8යි සෙන්ටිමීටර කියලා හොයාගත්තා. දැන් පුතේ මෙන්න මේ අඳුරු කරලා නැති ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාන්න බැයිද අපිට? බලන්න මෙන්න මේ අඳුරු කරලා නැති ත්‍රිකෝණය කවුද? UVT කියන ත්‍රිකෝණය. එහෙමනම් අපිට ඒ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන්. හේතුව තමයි මෙතන අංශක 90ක් තියෙනවා. ඒ වගේම පාද දෙකක දිග දන්නවා. අපිට මේ පාදයේ දිග හොයාගන්න පුළුවන්. එහෙනම් මම ඔන්න දෙවෙනි අවස්ථාවේ UVT ත්‍රිකෝණයට අන්න මේ අඳුරු කරලා නැති ත්‍රිකෝණයට අය රූප දෙකක් අඳින්න ඕනේ නෑනේ.
එහෙනම් අඳුරු කරලා නැති ත්‍රිකෝණයට දානවා. එතකොට අපිට එනවා UT වර්ගය. එයාගේ කර්ණයේ UT. එහෙනම් UT වර්ගය සමානයි UV වර්ගය ධන VT වර්ගය. හරිනේ? UT කියන්නේ මෙයාගේ මේ අඳුරු කරලා නැති ත්‍රිකෝණයේ කර්ණය. එහෙනම් කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි. හරි. අපිට එහෙනම් මේක ගන්න පුළුවන් UT වර්ගය සමානයි UV කියන්නේ 8යි. එහෙනම් 8 වර්ගය ඊට පස්සේ VT කියලා කියන්නේ 15යි. 15 වර්ගය. හරි. බලමු පුතේ අපි මේක UT වර්ගය සමානයි 64යි 8 වර්ගය කියන්නේ 8 වරක් 8 64යි. ඊළඟට 15 වර්ගය කියන්නේ 15 වරක් 15 225යි. එහෙනම් අපිට එනවා UT වර්ගය සමානයි 9යි 8යි 2යි කියලා එනවා. එහෙනම් UT වල වර්ගය අපිට එනවා 289යි කියලා. හරි. අපි බලමු මෙන්න මෙතන එහෙනම් UT වල වර්ගය නැති කරගන්න වර්ගමූලයක් දාන්න ඕනේ. 289ටත් අපි වර්ගමූලයක් දානවා. හරි. එතකොට UT කියන එක්කෙනා එනවා අපිට මෙන්න මෙහෙම. පුතේ මේ 289 කියන්නේ 17 වරක් 17. දැන් ඒක එච්චර හුරු නැති එකක් නේ. මම මේ පැත්තකින් ලියලා පෙන්නන්නද? මේ බලන්න. දැන් මේවා මේ වෙන වැඩ අමතර වැඩ මේ 17 වරක් 17. අපිට එනවා 7 වරක් 7 49න් 4ක් ඉතුරුයි. 7යි 4යි 11යි. මෙතන ඔන්න ඔහොම එනවා. එතකොට බලන්නකෝ. ඔන්න 289 හැදෙනවා. එහෙනම් 289 කියන්නේ පුතේ 17 වර්ගය. එතකොට අපිට UT පාදයේ දිග ගන්න පුළුවන් සෙන්ටිමීටර් 17යි කියලා. අන්න මෙයා 17යි කියලා ගත්ත හැකි. දැන් අපිට තියෙන්නේ මෙයාගේ පරිමිතිය හොයන්න. දැන් මොකද අපි මේකේ සම්පූර්ණ වටේටම තියෙන පාදවල දිග දන්නවා නේ. මෙතන 10යි, මෙතන 21යි, මෙතන 17යි කියලා අපි දන්නවා. එහෙනම් අපිට UST ගේ පරිමිතිය හොයන්න පුළුවන්. UST පරිමිතිය සමානයි බලන්න පුතේ මෙතන සෙන්ටිමීටර් 10යි. ඊළඟට මෙතෙන්ට 6ක් තියෙනවා. ආපහු මෙතෙන්ට 15ක් තියෙනවා. අපි හොයාගත්තා U වල ඉඳලා T ට සෙන්ටිමීටර් 17ක් තියෙනවා කියලා. එහෙනම් මෙතෙන්ට 17ක් එනවා. පැහැදිලි නේද? මෙතන 10යි. මේක 6යි 15යි කියලා කොටස් දෙකකට තියෙන්නේ. මේක අපි හොයාගත්තා 17යි කියලා. එහෙනම් අපිට UST ත්‍රිකෝණයේ පරිමිතිය ගන්න පුළුවන්. බලන්න මෙතන 6යි 5යි අපි ඔක්කොම එකපාර එකතු කරමුද? හරි. මේ 7යි 5යි 12යි 12යි 6යි 18න් එකක් ඉතුරුයි. එතකොට මෙතන 3ක් තියෙනවා. අර ඉතුරු එකත් එක්ක 4ක් වෙනවා. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය අපිට එනවා පුතේ සෙන්ටිමීටර් 48ක් කියලා. හරි. ගාන හදාගන්න පිළිවෙලට රූප සටහනෙන් දා ඉස්සරෝම UV පාදයේ දිග හොයාගත්ත මෙන්න මෙහෙම 8යි කියලා. මේ අඳුරු කරපු ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාලා ඊළඟට මේ අඳුරු නොකරපු ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාලා අපි මෙන්න මේ UT පාදයේ දිග හොයාගත්ත 17යි කියලා. ඉතින් අපිට UST ත්‍රිකෝණයේ පරිමිතිය මෙන්න මේ විදිහට 10යි 6යි 15යි 17යි එකතු කරලා 48යි කියලා ගන්න පුළුවන්. හරි. ලියා ගන්නකො පුතේ. අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් හදන අන්තිම ගාන විදිහට මිශ්‍ර අභ්‍යාසයේ තියෙන ගානක් හදමු. මිශ්‍ර අභ්‍යාසයේ මම හදන්නම් 4 වෙනි ගාන. ඒකේ රූප සටහනකුත් දීලා තියෙනවා. මෙන්න මේ තද කුණාටුවක් නිසා කසක් කඩා වැටි ඇති අයුරු රූපේ දැක්වෙනවලු. කඩා වැටීමට පෙර ගසේ උස සොයන්න කියලා කියන්නේ. එමනම් පුතේ මම මිශ්‍ර අභ්‍යාසයේ පිටුව 122 4වෙනි ගාන හදලා පෙන්නන්නම් මේ පාඩමේ අපේ අන්තිම ගාන විදිහට. එතකොට අපි මේ ගාන හදලා වීඩියෝ එක නතර කරමු. හරි. බලන්න පුතේ මිශ්‍ර අභ්‍යාසයේ 4වෙනි ගාන.
එතකොට මේ හතරවෙනි ගානේ අපිට මෙහෙම එකක් කියලා තියෙනවා. මෙන්න මේ ගහක් කඩා වැටිච්ච හැටි දීලා තියෙනවා. ඒ ගහේ මිනුම් කීපයක් අපිට දීලා තියෙනවා. කතාව කියනවා මෙන්න මෙහෙම තද කුණාටුවක් නිසා ගසක් කඩා වැටී ඇති අයුරු රූපේ දැක්වෙනවලු. අපෙන් අහන්නේ කඩා වැටීමට පෙර මෙන්න මේ ගහේ උස කීයද කියන එක. එතකොට මම මේ ගහ අඳින්න යන්නේ නැහැ. මේකේ දල සටහනක් මම ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම තමා පොළව තිබිලා තියෙන්නේ. මේ ගහ මෙතනින් කැඩිලා මෙන්න මේ විදිහට පොළවේ යම් තැනකට පතිත වෙලා තියෙනවා. අපිට මෙන්න මේ දුර 12 මීටර කියලා දීලා තියෙනවා මේ ගානේ. ඊළඟට මෙන්න මේ උස දීලා තියෙනවා මීටර් 9යි කියලා. ඔන්න ඔහොම දීලා තියෙනවා. මේ ගානේ පුතේ ගාන දෙද්දි පොඩි දත්තයක් නම් අඩුයි. මේ ගානේ පොඩි දත්තයක් අඩුයි. ඒ තමා දැන් මේකෙදි මෙන්න මෙහෙමනේ මේ ගහ තියෙන්නේ. මේ බලන්න මම මේකේ ගහ පොඩ්ඩක් ඔන්න ඔහොම අතු දාන්න. ඔන්න ඔහොම තමා ගහ තියෙන්නේ. දැන් ගහ බිමට කඩා වැටලා තියෙන්නේ. හරි. ඔය තියෙන ගහ ඈ. ගහේ අතු තිබ්බ හරියෙන් ඔන්න කඩා වැටලා තියෙනවා. එතකොට මේ ගහ හරියටම මීටර් 9ක් උඩින් කැඩලා තියෙනවා. කැඩිලා ඒක මෙහෙම පාත් වෙලා පොළොවේ වැදිලා තියෙනවා දැල්ල ගහේ කෙළවර. ඒ මෙතන ඉඳලා මීටර් 12ක් ඈතින් තමා මේ ගහේ දැල්ල පොළොවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. එතකොට පුතේ මේ ගහේ මේ ගානේ අඩුපාඩුව තමා මේ ගස සෘජුව තිබ්බා කියන එක අපිට ගාන ඇතුලේ කියලා නැහැ. ඒ කියන්නේ තිරස් පොළවක සිරස්ව මේ ගහ තිබ්බා කියලා කිව්වනම් අපිට මෙතන අංශක 90යි කියලා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ ගානේ අපිට අන්නේ කතාව කියන්න අමතක වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගහ පොළව මත ඇදේට තිබ්බේ නැහැ හරිම කෙලින් සිරස්ව තිබ්බා කියලා නැහැ. එතකොට මේ ගානේ අඩුපාඩු ඒක හරි. ඒක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. මොකද පයිතගරස් සම්බන්ධතාවය එන්නේ ගාන හදන්න තියෙන්නේ. ඒ හින්දා අපිට මෙන්න මේ ගහ මේ පොළවත් එක්ක සිරස්ව තිබ්බා කියලා මෙතන අංශක 90යි කියලා ගන්න පුළුවන්. පැහැදිලි නේ? එතන අංශක 90යි කියලා මේ ගානේ හැටියට ගන්න පුළුවන්. එහෙමනම් අපි හොයන්න ඕනේ මෙන්න මේ කඩා වැටිලා තියෙන මේ කොටසේ දිග කොච්චරක්ද කියලා. මම ඒ කොටසට දිග x කියලා දාගන්නම්. මෙන්න මේ විදිහට මම වෙන පාටකින් මේක x කියලා දාගත්තා. එහෙමනම් ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ කර්ණ පාදයේ තමයි මේ x කියලා තියෙන්නේ. අනිත් පාද දෙක 9යි 12යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට මේකට පයිතගරස් සම්බන්ධතාවය යොදා ගන්න පුළුවන්. එතකොට පුතේ මේ ත්‍රිකෝණය ගත්තාම මේකේ කර්ණ පාදයේ වෙන්නේ මෙන්න මේ x කියන කෙනා. මම එහෙනම් x වර්ගය සමානයි. අන්න කර්ණ පාදයේ වර්ගයේ සමීකරණ එක පැත්තක තනියෙන් ඉන්නවා. ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව එහෙනම් 9 වර්ගයේ ධන 12 වර්ගය. හරි නේද? 9යි 12යි. අපිට 9 වර්ගය නෝ 81ක් කියලා 12 වර්ගය නෝ 144ක් කියලා. හරි බලමු අපි 1යි 4යි 5යි 8යි 4යි 12න් එකක් ඉතුරුයි 1යි 1යි 2යි කියලා අපිට එනවා x වල වර්ගය. එහෙමනම් x වල වර්ගය නැති කරගන්න අපි වර්ගමූලයක් දානවා. 225ටත් අපි වර්ගමූලයක් දානවා. එතකොට අපිට මෙතනින් x එකක් එනවා. 225 කියන්නේ පුතේ මතක නැත්තම් මෙන්න 225 අපිට ලියන්න පුළුවන් 15 වර්ගය කියලා. එහෙනම් 225 වර්ගමූලය 15යි. ඔන්න ඒක අමතර කොටසක් හින්දා මම පැත්තකින් ලියවා. හරි. ඔයාලටත් ඕනේ නම් පැන්සලකින් හරි කොහේ හරි ඒක පැත්තකින් ලියා ගන්න. 225 කියන්නේ 15 වරක් 15. එහෙමනම් අපිට 225 වර්ගමූලය ගන්න පුළුවන් 15යි කියලා. හරි. දැන් අපිට ආවා මෙන්න මේ ත්‍රිකෝණයට අනුව කර්ණපාදයේ දිග මීටර් 15යි කියලා. නේද? මීටර්නේ. ඇයි? මෙයත් මීටර් නම් මෙන්න මේ කර්ණපාදයේ දිගත් මීටර් වෙන්න ඕනේ. උතන වරද්ද ගන්න එපා. මීටර් වෙන්න ඕනේ. එතකොට පුතේ මේ ගානේ හැටියට මේක නෙමේ උත්තරේ. මේක නෙමේ උත්තරේ. මොකද ගානේ අපිට කියනවා ගස කඩා වැටීමට පෙර එහි උස සොයන්න කියලා කියන්නේ. එහෙමනම් මේ 15යි කියලා ආවේ මේ කර්ණයේ ඔස්සේ කඩා වැටලා තියෙන කොටසනේ. හැබැයි මේ මීටර් 9ත් ගහට අයිති කොටසක් නේ. ගහ කඩා වැටෙන්න පෙර. එහෙනම් අපෙන් අහනවා ගසේ උස අපිට ලියන්න පුළුවන් ගසේ උස සමානයි. බලන්න මෙන්න මේ පොළවේ ඉඳලා මීටර් 9ක් උසට තියෙනවා. ඒ මීටර් 9ක් උසට ගිහින් තමා මේක කුලඟට කඩා වැටිලා තියෙන්නේ.
ඒ කඩා වැටිච්ච කොටසේ දිග අපි හොයාගත්ත මීටර් 15යි කියලා. එහෙනම් අපිට මෙතෙන්ට 15ක් එකතු කරපුවාම මේ කඩා වැටෙන්න පෙර මේ ගහේ උස එනවා 15යි 9යි 24ක් මීටර් කියලා. 24ක් මීටර කියලා එනවා. හරි. එමනම් පුතේ අපි මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. දැන් පයිතගරස් සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියන එක ඔයාලගේ ඔළුවේ ඇති. මේක හරි සරල දෙයක් නේ. මොකද්ද මතක තියාගන්න ඕනේ? කර්ණපාදයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමානයි කියන එක. එතකොට මේකෙන් කරන්න පුළුවන් දේ තමයි පාද දෙකක දිග දන්නවා නම් ඉතිරි පාදයේ දිග හොයාගන්න පුළුවන්. නේද? ඔන්න ඕක තමයි කරන්න පුළුවන්. එතකොට මේක මතක තියාගන්න පුතේ අර මම කියපු පාඩම් ගොඩකට අපිට මේක යොදා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි කියන කොටස් දෙක ගත්තොත් පයිතගරස් සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම කොහෙදී හරි අහනවා. බොහෝ විට සමහර අවුරුදු වල එක පේපර් එක ඇතුලේ පයිතගරස් සම්බන්ධතාවයේ තැන් දෙකක ඒ කියන්නේ ගණන් දෙකක වගේ අහලා තියෙන අවස්ථාත් අපිට හම්බෙලා තියෙනවා. ඒ හින්දා පුතේ මේක අනිවාර්යයෙන්ම අපි වරද්දන්න නැතුව ගාන හදා ගන්න පුළුවන් වෙන මට්ටමට පයිතගරස් සම්බන්ධතාවය කියන එක දියුණු කර ගන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා දැන් අභ්‍යාසවල 19යි 1 අභ්‍යාසය තව ඉතුරු තියනවා ගණන් 19යි 2 අභ්‍යාස ඉතුරු තියනවා. ඒ වගේම මිශ්‍ර අභ්‍යාසෙත් ඉතුරු තියනවා. ඒ ගණන් ටික අනිවාර්යයෙන්ම තනියෙන් හදන්න ඕනේ. එමනම් පුතේ හැමෝම පරිස්සමින් ඉන්න. අපි මේ වීඩියෝ එක මෙතන නතර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.